උදෑසනක් අපි මේ පින්බර උදෑසන ඉරිදා දවස 73 වෙනි දහස් සමරුව සමරන හිත ප්‍රබෝධමත්ව අලුත් රටකට අලුත් ලෝකයකට අලුත් විදියට හිතන්නට පිවිසුණු සමාජයකට ධර්මයේ තරම් වටිනා වූ අලුත් දෙයක් තවත් නැහැ. ඒ දහම් අමාවස්ව ඊළඟ කරන්නට සූදානම් වෙන්නේ මෛත්‍රී ප්‍රතිම පෙරදරි කරගත් මෙත්නෙත් පාමුල හරහා. අදත් මෙත්නෙත් පාමුල ආරම්භ කරන මේ මොහොතේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුලේ කරු දේශකී ආරණ වහන්සේ ගම්පහ මිරිස්වත්ය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අපි අද ධර්ම දේශනාව තුළින් නාවෝ දහම් කොටාශයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ඒ සඳහා ඔබ මේ වන විට සූදානමින් සිටිනවා වගේ අපි දන්නවා. අපේ හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ ඒ උතුම් ධර්මය ඔබ අපගේ ජීවිත සැනසුම උදෙසා ධර්ම මාර්ගය තුළ හික්මීම උදෙසා ඒ අසුරේ අවබෝධයට යොමු වීම උදෙසා හේතු වෙන උතුම් ධර්ම කොටාශය දේශනා කරන්නටයි. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නික්ලේශී බුදු හද මණ්ඩලය තුළ ඉපද ඒ කරුණාවෙන් සිසිල් වූ දිය ධාරාවක් මෙන් ලොව දස දෙද ඇතිර ගිය සඳහම් අමා සිසිලසින් හද මණ්ඩලයේ සිසිල් කරගන්න අපේක්ෂාව ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයටයි මන්ලෝ තලයේ හිට ඔබ අප දැන් මෙසේ ආරාධනා සිදු කරන්නේ. පිනෙහි දොනෝ දිවියක පල විඳිමින්නේ පින් පලයි බලය සතහට බෙදමින්නේ ශක්‍ර දෙවියන් පිරි වරමින්නේ දම් අසන්නයි යරයුම පුද දෙන්නේ සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තතේ චාන්තලික්කේ විමානේ දීපේ රත්තේට ගාමේ තරුවන ගහනේ ගේවත් තුන්හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාධෝ මේ සුනන්තු සසරෙහි සරණ සිත් නිවනට නමමින්නේ බුදුරජෝ සවන් සනහන දම් දෙසමින්නේ කල මෙහෙවරට උපමානත සමවන්නේ ඒ බුදු ගුණ වදිමි තුන් සිත නමමින්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නියති පුරිසෝ නිහින සේවේ නටහායේත කදාචිතුල් යසේවි සෙට්ඨ මුපනමං උදේති කිප්පං තස්මං අත්තනෝ උත්තරින් බජේත ලෝතුරු අමා දම් රසය විඳින්නට සිය ජීවිතය ශාසනය නම් උතුම් වූ සිසිල් දියදහරට පැවිදි දිවියකින් නැඹුරු කරගත් පරම පූජනීය මහා සංඝරුවනින් ඔබට අපට ආශිර්වාද වේවා. අප හැමගේ ගෞරව නමස්කාරය ඔබ වහන්සේලාට වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම දේශනාව සමාරම්භ කරන මොහොතයි. උතුම් උදාර සිතුවිලි ඇතිව සසුන් කෙතට බැසගත් පැවිදි දිවියකින් සිය දිවි මඟ සෝභමාන කරගත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස උපාසක උපාසිකා ජීවිතයකින් ශාසනය සෝභමාන කරන උදාර හැඟුමන් පිරුණු සිල් ගුණ දම් වැඩුණු සමාධියට නැමුණු ප්‍රඥාවේ සිසිල සොයන වාසනාවන්ත ශ්‍රද්ධාකාමී පින්නතුනි, අප මේ නිදහසේ අරුණලු කිරණ විහිදෙන දින කීපයක් පසු කරමින් සිටින වේලාවකයි මේ උතුම් සදහම් සැනසෙල්ල භුක්ති විඳින්නට කල්පනා කරන්නේ. අපි තව ස්වල්ප මොහොතකින් අපට නිදහසේ අරුණලු වල උණුසුම විඳින්නට සැනසුම විඳින්නට අවකාශ සලසා දුන් ඒ පැවිදි ගිහි රණ විරුවනට අපේ පුණ්‍යානුමෝදනාව පවරලයි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට කල්පනා කරන්නේ. නිදහසින් පසු ලැබෙන නිදහස් සමරුවෙන් පසු ලැබෙන පළමු ඉරිදා උදෑසන වන නිසා අද දවසේ මේ ධර්ම දානමය පින්කම වෙනුවෙන් සිය හෘදයාංගම සැදැහැති දායකත්වය කුළුණු බර හැඟුමින් උතුම් පින්ඵල පිළිබඳව හදේ කවදත් නගාගෙන තිබෙන උත්තුංග විශ්වාසය පූර්වාංගම කරගෙන දායකත්වයේ සපයන්නේ මීගොඩ වැලිසහේනවත්ත විනීතා චන්දසිරි කළුවක්ගල චන්ද්‍රා ගුණසේකර පහත්ගම හංවැල්ල ඉන්ද්‍රාණී මල්කාන්ති කියන පින්වත් සහෝදරියන් තුන්පලයි. මේ සදහවත් සහෝදරියන් පෞද්ගලිකව අපගේ පැවිදි ජීවිතයට බොහෝ සහ සම්බන්ධව ස්වකීය සියලු ආගමික කටයුතු වලදී අපවද සම්බන්ධ කරගෙන අපේ ශාසනික කටයුතු වලදී අපට සවිය බලය ලබා දෙන පොදුවේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ඉතසිතින් ප්‍රාර්ථනා කරන දායක පිරිසක් හැටියට පීතාම මෛත්‍රියෙන් හා සතුටින් අද දවසේ දායකත්වයේ පිළිබඳව සඳහන් කරමින් එම සදහවත් සහෝදරියන් මව්පියන්ට පින් අනුමෝදන් කිරීම පූර්වාංගම කරගත් අරමුණු රාශියකින් හද මණ්ඩලයේ පුරවාගෙනයි අද දවසේ ධර්ම දේශනාව සඳහා අපට ශක්තිය දෙන්නේ. ඒ සියලු අරමුණු ධර්ම දේශනා අන්තයට තබමින් එම සදහවතුන්ගේ සියලු ප්‍රාර්ථනා මෙන්ම තහං පදයකින් හද සඳහා ගන්නට බලාපොරොත්තු වන දක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දානමය පින්කමින් ජීවිත සැනසෙල්ලක් ජීවිත අවබෝධයක් ලෞකික සුවයක් ලෝකෝත්තර සුවයක් උදාපත් කරගන්නට නිරන්තර සවි බල මතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න පූර්වෙහිම ඔබට සිහිපත් කළ පරිද්දෙන් අද අපට නිදහසේ ගීය ගයන්නට
නිදහසේ සවිය විඳින්නට අවකාශ සලසා දුන් 1948 මේ රට යටත් විජිතයෙන් මුදවා ගන්නට දිවි පරදුවට තැබූ සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හැමෝගෙම ජාති ආගම් කුල බෙහෙදයක් නොතකා හැම දෙනාගේම ආදරණීය පුණ්‍යානුමෝදනාව ආශිර්වාදේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මා කැමති වෙනවා පද්‍ය කීපයක් අපට නිදහස ළඟා කර දුන් ඒ උතුමන් වෙත පුණ්‍යානුමෝදනා වශයෙන් ගායනා කරලා සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට. රට දැය වෙනුවෙන් දිවි කැප කෙරුව විරුවන්ති කරන්නෙමි මම ගරුව රට දැය රැකදී ඔබ රැත් කෙරුව පිනටම මගේ පින වේවා යොමුව ලද ජීවිතයද මේ භව කතරේ සැපවත් වේවා යනතුරු සසරේ යන මාවත තුල රන් මල් විසිරේ පය තබනා තැන නිති කිරිතිරේ යටත් විදිතෙන් රට මුදවන්නට එළවිරුවනි ඔබ කළ මහා මෙහෙයට පින්දෙමි සසර දිනන්නට එතෙක් මෙපින් මෙහි යලි උපදින්නට ජාති හිතකාමී දේශ හිතකාමී වාසනාවන්ත පින්වත්නි අපේ රටදය යටත් විජිතයින් මුදවා දෙන්නට කටයුතු කළ රණවිරුවන් වෙනුවෙනුයි අපි විනාඩියක දෙක කාලය නිශ්ශබ්දතාවයකින් සමරනවා වගේම ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළේ. සම්බුද්ධ ශාසනය බිහි කිරීමේ අරමුණු පරමාර්ථ දේශ බලන විටත් මේ නිදහස යන වචනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම පැත්තකින්ම ස්ථාපනය කළ එකක් බව මේ වෙලාවේ සිහිපත් කිරීමක් ධර්මානුකූල වටිනාකමක් ඊට එක් කිරීමක් හැටියට මම කල්පනා කරනවා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වන සමාජ තලය වන විට සමාජයේ ඇතැම් පිරිසක් ඉහළ තලයක වැජඹුණු අතරේ ඔවුන් ආර්යයන් හැටියට කුලීනයන් හැටියට සලකමින් තවත් සමාජයේ පිරිසකගේ ජීවිත අනාර්යයන් හැටියට කුලහීනයන් හැටියට පත් කරලා එතන්ගේ සම්පූර්ණ මානව හිමිකම් මානව නිදහස අහිමි කළ යුගයකයි මගේ භාග්‍යවතුන් වහන්සේ බිහි වදාළේ. ඒ විතරක් නෙමෙයි කාන්තාවට කිසිදු නිදහසක් ආගමික වශයෙන් වේවා සමාජ වශයෙන් වේවා ලබන්නට තිබුණු ඉඩකඩ අහිමි කොට තිබුණු සමාජ තලයකයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනය ස්ථාපනය කරන්නට කටයුතු කළේ. එනිසා සමාජමය වශයෙන් එදා කුලහීනයන්ට අහිමි වී ගිය නිදහස ළඟා කර දෙන්නට භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ලෞකික සමාජීය වශයෙන් බෙහෙවින්ම වැදගත් වුණා. කාන්තාවට ගෞරවපූර්වක තැනක් ළඟා කර දෙන්නට ආධ්‍යාත්මික වශයෙන් වගේම සමාජ වශයෙන් ක්‍රියා කළ එකම ශාස්ත්‍රවලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. එහෙම බැලුවම
එක්තරා ආගමික සංකල්ප පූර්වාංගව කරගෙන සමාජයේ පීඩනයට පත් කළ ඒ තුළ සමාජයේ තමගේ අවශ්‍යතාවයන් අර සමාජයේ පහත්තේ සම්මත කුලවලින් සම්පූර්ණ කරගත්ත එක්තරා ආගමික අධිරාජ්‍යවාදී සංකල්පයන් විදරන්නට මගේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය බෙහෙවින්ම උපකාර වුණා. කාන්තාවගේ නිදහස ගැන කල්පනා කළත් එහෙමයි. ඉත්තිභාවෝ කිංකෛරා චිත්තම්මි සුසමාහිතෝ ඥානම්මි වර්තමානම්මි සම්මා ධම්ම විපස්සනෝ. ස්ත්‍රීත්වයෙහි භාව රූපේ ගැන කල්පනා කරලා කෙනෙක් සමාජයේ පහතට හෙලා තලනවා නම් මහණෙනි මම මේට විරුද්ධයි. ස්ත්‍රී භාවය කිසිසේත් විමුක්ති ගවේෂණයෙහිලා ඔවුන් අපොහසත් වන්නේයි සිහිපත් කිරීම මගේ දර්ශනයට විරුද්ධයි. පින්වත් ඔබ දන්නවා සුප්‍රසිද්ධ කතා පුවත් ඕනෑ තරම් සුනීත වැනි කසල සෝදනයේ යෙදුණු අරමා කිව්ව සමාජයේ පහත්තේ සම්බතත්තන්ට ශාසනයේ ඉහළට නැගෙන්නට අවස්ථාව සලසා දුන්නා. අසලායන වැඩි සූත්‍ර දේශනා ඇසුරු කරගෙන එදා ප්‍රාක්‍මනෝශ්‍ය මුඛවාසිත් බාහුරාජන්‍ය කෘත ඌර්තදස්සයත් භෛශ්‍යයක් පාදාභ්‍යාම් සූත්‍රවාජායතාදී වශයෙන් මනුස්මෘතියේ එමනත ඍග්වේදයේ කරුණු ඉදිරිපත් කරමින් බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගේ මුලිනුත් ක්ෂත්‍රියෝ දෙබාහුවෙමුත් වෛශ්‍යෝ දෙකලවායනු ශූද්‍රයෝ යටිපතුරුණුත් බිහි කළ වග ඉදිරිපත් කළ සමාජයට භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය තුළ ඒ කරුණු ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කරමින් විග්‍රහ කොට අර කුලහීනයන්නේ සම්මතත්තන්ට සමාජයේ යම් සමතැනකට පැමිණෙන්නට දොරටු හැර දුන්න ආකාරය කෙරෙහි අපේ නොබඳ ගෞරවය භාග්‍යවතුන් වහන්සේට වේවා කියන හැඟීම ඇති කරගන්න තරම් වටිනවා. අනිත් පැත්තෙන් ඒ දාසත්වයේ කියන කාරණය එවත් නිදහස කියන කාරණය ආධ්‍යාත්මික ධර්ම විග්‍රහයේදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛවට සැලකපු කාරණාවක්. ඒකත් මේ වෙලාවේ අපි සැකෙමින් සිහිපත් කරගන්න එක බොහොම වටිනවා. පින්වත්නි අපි මේ සංසාරක චාරිකාවේ සැරිසරන්නේ අතීතෝ ලෝකෝ ඌනෝ තණ්හාය දාසෝ. මේ අතීත සංසාරේ දාසකම් කළ නිසා අදත් අපි දාසකම් කරන නිසා කවදරමුත් සසරෙන් අත්විඳින්නේ මේ දාසත්වයෙන් නිදහස ලබාගත්තු දවසක. ඒ නිදහස ලබාගත්ත උත්තමය තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහතන් වහන්සේලා මේ සසර කතරින් එතර වූ සියලු දෙනා මේ දාසත්වයට සමුදුන්නා. දාසත්වයෙන් නිදහස ලබා ගත්තා. අපි මේ දාසකම් කරන්නේ කාටද? කොහොමද කිය දෙක? සැකෙමින් මේ වෙලාවේ සිහිපත් කරගන්න වටිනවා. අපි ජීවිත කාලේ පුරාම සසර සැරිසරනතුරු ඇස සහ ඇසට හම් වෙන ප්‍රියමනාප දර්ශන කෙරෙහි රූප කෙරෙහි ඇලී මැතිව ක්‍රියාත්මක වෙන අතරේ තව තවත් ඒ ඇස පිනවීම සඳහා ඇස විසින් ඉල්ලා සිටින. එහෙම නැත්නම් සිත විසින්ම ඉල්ලා සිටින. තණ්හා බහිත සිටිවිලි වල ඇලි ඊටම දාසත්වයක් පෙන්වුම් කරමින් තමයි කල්ගත කරන්නේ. අනිකොත් ඉන්දියන් ගැනත් එහෙමමයි. අපි ඒක විස්තර කරන්න කාලය ගන්න ඕන නෑ. හැමදාම දහම අහන හැමදාම දහමට ලං වුණු සම්බුදු පිරිසට මේ කාරණා හොඳින් වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. කන මිහිරි ශබ්දයන් කෙරෙහි ඇදී යනවා. නැවත නැවතත් මිහිරි ශබ්ද නාද වලින් හිත කුල්මත් වීමට තෘප්තිමත් වීමට හුරු වෙනකොට එතනද කියන්නේ තණ්හාව කියලා. ඒ තණ්හාවට අපේ හිත දාසකම් කරනු ලබනවා. එතකොට නාසය මන ගඳ සුවඳට කැමති. නැත්නම් සුගන්ධයට කැමති. සුගන්ධයේ සපයා දීම කෙරෙහි නිරන්තරයෙන් අපකප වෙන අපේ ජීවිතය ඒ ගන්ධයට සුගන්ධයට දාසකම් කරන ජීවිතයක්.
දිවට දැනෙන රසයටත් එහෙමයි, කායට දැනෙන පහසටත් එහෙමයි. මනස යම් කිසි දෙයකින් සොම්නස්සාගත වෙනවද? සංග්‍රාගීව, සුඛ සංග්‍රාගීව සනසෙනවද? සතුටු වෙනවද? සැපේ හොයනවද? ඒ රාග රක්ත භාවය නිසා පහළ වෙන සැපයට අපේ හිත නිරතුරුව කැමති වෙනවා. ওই විදිහට නිතරම පංචකාම සම්පත්තිය ලැබමින් පංච ඉන්ද්‍රයන් තුලින් නිරන්තරයෙන් තෘප්තිමත් වන බවක් යමන් තුළ ඇද්ද? ඒත් ඇලෙන්නේ ඒ අරමුණු කෙරෙහි වගේ පෙනුනට ඇත්තටම ඇලෙන්නේ සංසාරේ. අපි ගිය දින සාකච්ඡා කළා ඉතා පුළුල් වශයෙන් සංසාරය යන කුමක්ද කියලා. එhmenan අදත් අපි සංසාරය යන කුමක්ද කියන කාරණේට සංක්ෂිප්ත උත්තරයක් සපය ගත්තොත් අපිට ඒ උත්තරය තුල පේන්න ඕන ආරම්මන ධර්මයන්ගේ ඇලීම සංසාරයයි. ආරම්මන ධර්මයන්ගේ ඇලීම සංසාරයයි. එහෙම කිව්වට ආරම්මන ධර්මයන්ගේ ගැටීමද සංසාරයයි. ආරම්මන ධර්මයන්ගේ ඇලීමත් ආරම්මන ධර්මයන්ගේ ගැටීමත් දෙකම පහළ වෙන්නේ ආරම්මන ධර්මයන්ගේ යථාර්ථය දර්ශනය කර ගැනීමට අපට හැකියාව නැති කල්හි. යථාභූත ඥාන දර්ශනයෙන් මේ ආරම්මන ධර්මයන්ගේ යථා ස්වභාවය ත්‍රිලක්ෂණේ හරහා දැකගත් විට අන්න කෙනෙකුට අර ආරම්මණයන් පිළිබඳ ඇලුණු ගැටුණු මොළා වුණු ගති ස්වභාවයෙන් හිත මුදව ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපි දාසකම් කරනු ලබන්නේ එහෙම නැත්නම් සංසාරය යයි කියන්නේ සංසාරේ ගමන් කිරීමේ කියන්නේ කුමක්ද? අපි මේ ආරම්මන ධර්මයන්ට දාසකම් කිරීමයි. යමෙකුට තමන්ගේ ඉන්ද්‍රියන්ට හසුවන යම්තා ප්‍රියමනාප රූපයක්ද ඒවා කෙරෙහි පහළ වෙන තණ්හාවෙන් හිත අත්මුදව ගන්න නම් ඒ ඇසෙන පෙනෙන රූපයේ අනිත්‍යතාවය ඇසෙන පෙනෙන රූපයේ අනිත්‍යතාවයේ තුලින් මතුවෙන දුක් සහගත ස්වභාවය. ඒ කියන්නේ යම් මොහොතක සතුට දෙන රූප දර්ශනය තවත් මොහොතක ඒකාන්තයෙන් අපට දුක ළඟා කරනවා. අන්නේ යම් මොහොතක අනිත්‍ය වෙමින් ඒ කිව්වේ ප්‍රියමනාප භාවයේ වෙනස් වීමනේ පින්වත්නි අනිත්‍ය කියලා කියන්නේ. මේ ධහම තේරුම් ගැනීම පින්වත්නි සරල කරගත්තොත් කිසිසේත් අමාරු නෑ. සසරෙන් හිත ලෙහා ගන්නට තියෙන ක්‍රමවේදයත් අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි සසර ගැන කතා කරනවා වගේ දාසත්වයෙන් අත් මිදෙන්නට අපේ හිත මෙහෙව ගන්න හැටි තමයි මේ දේශනාවේ මුල් පියවරේදී මා පින්වත් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටම කෙටි. එතකොට ඇසට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන යම්කිසි පහසක් වින්දනයක් වේද ඒ වින්දනය තුලින් යම්කිසි රසයක් අපේ ජීවිතේට දැනෙනවා නම් සිතට දැනෙනවා නම් මනසට දැනෙනවා නම් ඒ මනසට දැනෙන රසය දැනෙන ගමම්ම විඳින ගමම්ම ඒ විඳින හැම ක්ෂණයක් පාසම ඒ දැනිච්ච සැපේ රසය අනිත්‍ය ස්වභාවයට පත් වෙමින් යනවා නොවේදයි සිහියෙන්නේ දස බලා හිටින විට අරමුණේ රසෙ විඳින්න බාධාවකුත් නැහැ ඒකේ සැපේ විඳින්න බාධාවකුත් නැහැ ඒකේ සතුට විඳින්න බාධාවකුත් නැහැ අනිත් පැත්තෙන් යථාර්ථයේ තේරුම් ගන්න බාධාවකුත් නැහැ එහෙනම් අරමුණු රසය විඳින ගමන් යමෙක් යථාර්ථය තේරුම් ගන්නවද ඒ තේරුම් ගන්න යථාර්ථය කියත්තට ඉතා වටිනා ලාභයක් ලැබෙනවා. මොකද්ද? ඒ රසය නිසා මුලා වීම වෙන්නේ නැතුව හිත නොමුලා කරගන්න. ඒ කියන්නේ හිත නොමුලා හිතක ඇති වෙන සිටිවිලි වලට තමයි ප්‍රඥාව කියන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක. කොයි වගේ එකකටද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි මෝහය. ප්‍රඥාවට පක්ෂ වචනේ තමයි එතකොට මුලාව නැතිකම අමෝහය. එහෙමනම් අමෝහයක් ඇති වෙන්නේ යමක අනිත්‍ය ස්වභාවය දැක්කම. දැන් බලන්න දුක කියන එක තේරුම් ගන්න කිසිසේත් අමාරු නෑ. මේ දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපේ හිත පෙළඹෙන ආකාරය ගැන මේ කතා කරන්නේ. දැන් මේ ප්‍රියමනාප රූප නොදක ඉඳීම නෙමෙයි
ඉන්ද්‍රියසු බුත්තද්වාරෝ හෝති කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. වසරලදී ඉඳුරන් නැති බව කියලා කියන්නේ දැස වසාගෙන ඉන්නකොවත්, කන් වසාගෙන ඉන්නකොවත්, ආසය වසාගෙන ඉන්නකොවත්, කට වසාගෙන ඉන්නකොවත්, ශරීරය ස්පර්ශ වෙන්නේ කිසිවක් දෙන්නේ නැතුව වසාගෙන ඉන්නකොවත් නෙමෙයි. මේ ඉන්ද්‍රියන් තියෙන අරමුණු ගන්න. ඒ ඉන්ද්‍රියන් ස්වභාවික වශයෙන්ම රසවත් අරමුණු වලට කැමති. ඒ නිසා රසවත් අරමුණු කෙරෙහි ඇදෙන්න බැඳෙන හැදෙන ගතිය ඒකාන්තයෙන් අපේ හිතේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකු අර රසයේ විඳින ගමන් ඒ විඳීම ආරම්භ කළ මොහොතේ පටන්ම ඒ විඳීමේ රසය අනිත්‍යතාවයට පත් වෙනවා කියලා දැනගත්තාම මොකද අනිත්‍යතාවය? කොතෙන්ද ඒ අනිත්‍යතාවය කියලා සම්බන්ධ වෙන්නේ? දුක්ඛ ස්වභාවය ඉස්මතු වීම. යමෙකුට ජීවිතයේ අනිත්‍ය ස්වභාවය තුළින් දුක්ඛ ස්වභාවය අත්දකින්න ලැබුණා. අන්න යා සැපය මම කොට ගන්නෙ නැහැ. සැපය මගේ කොට ගන්නෙ නැහැ. ඒ සැපය මම කොට මම සැප විඳිනවා. මම සැප විඳා. මම සැප අනාගතයට විඳින්නේ මේ කියලා මම යන සංකල්පයෙන් හිත මුදව ගන්නවා. ඒකට කියනවා අනාත්ම අවබෝධය කියලා. බලන්න මේ ත්‍රිලක්ෂණයේ නේද ප්‍රඥාව කියන්නේ. අනාත්ම අවබෝධය ගන්න හැටි. ඊළඟට අසල ශබ්දේ කෙරෙහි වුණත් එහෙමයි. මිහිරි ශබ්දයක් ඒ මිහිර ආරම්භ කළ මොහොතේ ඉඳලම කෙමින් ක්ෂණයෙන් ඒ මිහිර අනිත්‍ය ස්වභාවය කරා ගමන් කරනවා. නැත්නම් අනිත්‍ය වෙමින් තියෙනවා. අනිත්‍ය වෙමින් තියෙන එකේ ස්වභාවය තමයි ඒ ස්වභාවය නැත්නම් රසය වෙනස් වීම. සතුටේ වෙනස් වීම දුකනේ. එතකොට අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය සත්‍යක්මයි කියලා. එයා දුක්ඛාර්ය සත්‍ය සත්‍ය ඥානය ලබනවා. දුක්ඛාර්ය සත්‍ය සත්‍ය ඥානය ලබනවා. එයා දුක්ඛාර්ය සත්‍ය තුලින් තහවුරු කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය දැන් මානසිකාර කරමින් ඉන්නවා. මානසිකාර කරමින් ඉන්නකොට ප්‍රතිඵලය ලබනවා. ආරම්භක ප්‍රතිඵලය අනාත්ම. සෝවාන් මාර්ගයේදී පහළ වෙන අනාත්ම අවබෝධය අරහත් ඵලයේ දක්වාම ගමන් කරන අවබෝධයක්. අනාත්ම අවබෝධය. කෙනෙකුට පින්වත්නි මේ ලබන අවබෝධය එක එක්කෙනාට එක් ආකාරයකට වැටහෙන්නට ඉඩ තියෙනවා. ඒකට අපිට නිර්සුම් ගන්න තියෙන හොඳම සූත්‍ර දේශනාවක් තමයි සංයුක්ත නිකායනම් ත්‍රිපිටක පොත් වහන්සේ තුල එන වටිනා සූත්‍රයක් ඇසුරින් ඒ ගැන අපිට මතු කරගන්න පුළුවන් කාරණා. ඒ තමයි කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රය. දැන් අපි මෙතෙක් සාකච්ඡා කළේ කුමක්ද? මේ හිත තණ්හාවට දාස වෙලා තියෙනවා. ඒ තණ්හාවට දාස වෙන්නේ ඒ සැපයක් වශයෙන්ම ගත්තම. සතුටක් වශයෙන් පමණක් ගත්තම. එතකොට යමෙකුට තණ්හාවෙන් නැත්නම් තණ්හා දාසත්වයෙන් හිත මුදව ගන්න ඕන නම් එයා තණ්හාව ඇති කරගත්ත වස්තුන්ගේ යථාර්ථය දැක ගන්න ඕන කියන එකයි අරමුණු ධර්ම වල යථාර්ථය දැක ගන්න ඕන කියන එකයි පින්වත්නි සරලම අදහස. දැන් එතකොට අපි යමක යථාර්ථය දකින ක්‍රමවේද කීපයක් එක එක්කෙනාගේ අවබෝධ පටන් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්කිසි වැවක් තියෙනවා කියලා අපි හිතමු. වැවට බහින්නට තොටුපළවල් කීපයක් තියෙනවා. යම් තොටුපළකින් වැවට බැසගත් එක්කෙනෙක්ගෙන් ඇහුවම තොටුපළට නැත්නම් වැවට බහින තොටුපළ කොයි වගේද කියලා එයාට ඒ තොටුපළට බහිනකොට ලැබිච්ච අත්දැකීම් තියෙනවානේ. ඒ අත්දැකීම් තමයි ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ වගේ තොටුපළට බහින තැන තියෙන අත්දැකීම් මේ පතුරු තියෙනවා මේ තියෙනවා මේ ලොකු ගස් තියෙනවා මේ වැල් තියෙනවා පොළව ඝනයි පොළවේ එහත් මෙහත් ගිය මුල් වලින් ලෙසන් නැතුව ආරක්ෂා වෙන්න පුළුවන් කියලා එයා ලබන අත්දැකීම එක්කෙනෙක් කියනවා. තව කෙනෙක් ඊට වඩා බොහොම වැලි සහිත ලෙසන මාර්ගයකින් තමයි වැවට ඇතුල් වෙන්න තියෙන්නේ කියලා එයා තොටුපළ ගැන විස්තරයක් කරා. මේ කිංසුකෝපම සූත්‍ර දේශනාවක් පින්වත්නි ඒ වගේ එකක්. ඒකෙත් අපිට බොහෝ කරුණු ඉගෙන ගන්නට තියෙනවා. අපිට ලැබෙන කාලයට අනුරූපව අපි කිංසුකෝපම සූත්‍රය ගැන ටිකක් ඉගෙන ගමු. එසේ ඉගෙන ගන්නකොට අපට තවත් අතිරේක වශයෙන් ලැබෙන යම් අවබෝධයන් කෙරෙහි අපේ හිත යොමු කරගන්න අපට පහසු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂු නමක් තවත් භික්ෂු නමක් වෙත ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා එවත්නි ඒ කියන්නේ හිතවත් එක ගුරුවරයාගේ ශිෂ්‍යයන් වහන්සේලාට උන්වහන්සේලා පාවිච්චි කරන සම වදන තමයි එවත්නි කියන්නේ. හිතවත් කෙනෙකු වගේ හිතවත් හාමුදුරුවනේ නැත්නම් පින්වත් හාමුදුරුවනේ කියලා තමයි මේ පරිවර්තනයේදී සමහර කෙනෙක් පරිවර්තනය කරන්නේ. අකට ගිහිල්ලා කියනවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහගන්න යාවි. භික්ෂුන් වහන්සේ නමකගේ දර්ශනය කරුණු කීයකින් සුවිසුද්ධ වෙනවාද? භික්ෂු දර්ශනය. ඒතර ඔන්න භික්ෂු දර්ශනය කියනකොට ඔබට තව අතිරේක මතක් වෙනවා. ඒ තමයි පාලි ගාථාව. සමනානන්ත දර්ශනක්. කොහෙද තියෙන්නේ? මංගල සූත්‍රයේ. මංගල සූත්‍රයේ තියෙන ගාථාව මතකයිනේ. කාන්තිච සෝවචසත සමනානන්ත දර්ශනක්. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල බුත්තමා. දැන් මෙතන මේ සමනානන්ත දර්ශනං කියන එක බොහොම ලඝු තැනක කියලා තමයි අපි තෝරගන්නේ. නමුත් සමනානන්ත දර්ශනං කියන වචනේ තේරුම ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම කියන එක නෙවෙයි. දැන් මේ සූත්‍ර දේශනාවෙන් හොඳටම ඉස්පතු කරගන්න පුළුවන් වැදගත් කාරණාවක් ඒක. කාලේන ධම්ම සාකච්ඡා කියන වචනයත් මේ සූත්‍ර දේශනාවෙන් හොඳට ඉස්පතු කරගන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ යථාභූත ඥාන දර්ශනය කියන එක එක එක්කනා ධර්මයට බැස ගන්නා වූ තොටුපළේ ස්වභාවයට අනුව තමයි තීරණය වෙන්නේ කියන එකයි සාකච්ඡා කරන්නේ. දැන් අර භික්ෂුවට සිතවිල්ලක් ඇති වෙනවා කරුණු කීයකින් නැත්තම් කොහොමද කෙටියෙන් ගත්තොත් කොහොමද භික්ෂුන් වහන්සේ නමකගේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ? සමනානන්ත දර්ශනක් නේද? එතකොට භික්ෂුන් වහන්සේලා කීප නමක් ළඟට ගියාම කීප නමක් ඒ තම තමන් වහන්සේලා දැකගත්තු දැනගත්තු ධර්මයට බැසගත්තු ධර්මයේ ප්‍රතිඵල ගත්තු ක්‍රමවේදයක් තියෙනවනේ පින්වත්නි. ඒ ක්‍රමවේදය ඉදිරිපත් කරනවා. එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්පර්ශ ආයතන 6 ඇතිවීමත් නැතිවීමත් යමෙක් ඇති හැටියෙන් දන්නවනම් එතකින් භික්ෂුවගේ දර්ශනය සුවිසුද්ධ වෙනවා. දැන් ඔන්න අපිට ඒක ටිකක් තෝරගන්න සිද්ධ වෙනවා. පළවෙනි කාරණේ හැටියට. එතකොට ස්පර්ශ ආයතන 6 කියන්නේ මොකද්ද? ඇස ස්පර්ශ වන්නේ කොහෙද? රූප ආයතනේ. ඇස කිව්වොත් ඒකත් ආයතනයක් නේ. චක්කායතනය ස්පර්ශ වෙනවා රූප ආයතනේ. එතකොට සෝත ආයතනය කියන්නේ කනටනේ. සෝත ආයතනය ස්පර්ශ වෙනවා ශබ්ද ආයතනේ. එතකොට නාසයට කියන්නේ ගන්ධ ආයතනය කියලානේ. ගාන ආයතනය කියලානේ. ගාන ආයතනය ස්පර්ශ වෙනවා ගන්ධ ආයතනය. දිවට කියන්නේ ජීවහා කියලානේ. ජීවහා ආයතනය ස්පර්ශ වෙනවා රස ආයතනය. එතකොට කාය ආයතනය ස්පර්ශ වෙනවා පොට්ටබ්බ ආයතනය. එතකොට තව ටිකක් ඒක සරල කරලා ගත්තොත් ටිකක් ගැඹුරට කතා කරගත්තොත් ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක් කියන මේවා සියල්ල මේ ආයතන ටික ඇස කන නාසය දිව ශරීරය කියන එක තියෙන්නේ කයෙන්නේ. එතකොට කයෙහි යමක් ස්පර්ශ වන්නේද අර ඉහත කියපු ඉන්ද්‍රියන් හතරෙහි ස්පර්ශ වීමම තමයි ඒ කියන්නේ. එතකොට කයට ස්පර්ශ වෙන්නේ මොනවද කියලා හොත් අපි කය කියලා කියන්නේ ඇස කන නාසය දිව කියලා විස්තර කරගත්තු කොටසෙන් බැහැර ශරීරයේ සෙසු කොටස් වලට යමක් ගෑවෙනවද අන්න ඒවට කියනවා පොට්ටබ්බ ආයතනෙ. පොට්ටබ්බ ආයතනෙ. ඒ සියල්ලම ගිහිල්ලා ඇතුළු වෙන්නේ කොහාටද? අපේ මනසට. එතකොට මන ආයතනයේ ස්පර්ශ වෙන්නේ මොනවද? ධම්මාය. ධර්මයන මොනවද එතකොට? අන්න බලන්න වටිනා කියන ගැඹුරු අදහසක් විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් මේ ධර්මයේ කියන වචන අපිට තෝරගන්න පුළුවන්. චිත්ත චෛතසික කියලා ගත්තාම එතන චිත්ත ධර්ම චෛතසික ධර්ම. එතකොට රූප ධර්ම නිබ්බාන ධර්ම. අන්න සතර පරමාර්ථ ධර්ම වලට ධර්ම කියන වචනේ පාවිච්චි වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුගේ මනසට ඉන්ද්‍රියන් හරහා එන යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවද? ඒ සියල්ලටම කියන්නේ ධර්ම ආයතන. ධම්ම. එතකොට භාග්‍යවතුන් වහන්සේ ධර්මය හරහා විස්තර කරන්නේ මොනවද? ධර්මයේ කියලා දේශනා කරන්නේ මොනවද කියලා අහුවොත් බෞද්ධ ඔබට කියන්න පුළුවන්. මොකක්ද අනිකුත් ධර්ම හා බුදුදහම අතර තියෙන වෙනස? බුදුදහම අතර තියෙන වෙනස තමයි ඔය කියපු
චිත්ත චෛතසික රූප නිබ්බාන ධර්ම කියන පරමාර්ථ හතර ධර්ම වශයෙන් විස්තර කරනවා. ඔගේ පුද්ගල මනසට ඉන්ද්‍රියන් හරහා එන හැම අරමුණක්ම ධම්ම වශයෙන් අඳුනනවා. ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය ස්පර්ශ, මනස ධම්ම. එතකොට ධර්ම දේශනාය මොනවද? මනසට පහළ වෙන ධර්ම වලට ධම්ම දේශනා කියනවා. ඊළඟට ඒ සියල්ලෙහි එකතුව ත්‍රිලක්ෂණයටත් කියනවා ස්වභාව ධම්ම. ත්‍රිලක්ෂණේ මූලික වශයෙන් ත්‍රිලක්ෂණේ ස්වභාවය තමයි අනිත්‍ය කියන එක. එතකොට ස්වභාව ධර්මයේ නියම ස්වභාවය තමයි අනිත්‍ය වීම. හේතුව ස්වභාව ධර්මයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුන්ගේ ස්වභාවය අනිත්‍ය වීම. ඒ නිසා අනිත්‍ය ධර්ම කියලා ස්වභාව ධර්මට හඳුන්වන එක කිසි වරදක් නැහැ. ඔය විදිහට ධම්ම කියන වචනය පින්වත්නි අටුවාවේ සූත්‍ර පිටකයේ විවිධ තැන්වල යෙදෙන ආකාරය අනුව විවිධ අර්ථ දනවන එකක්. කාලේන ධම්ම සාකච්ඡා. දැන් අර ස්පර්ශ ආයතන හයේ ඇතිවීමක් නැතිවීමක් ඇති හැටියෙන් දකිනවා නම් දන්නවා නම් අන්‍යයා සුවිසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක් කියලා අර පළවෙනිම හමුවෙච්ච භික්ෂුව උත්තරයක් දුන්නා. නමුත් අර ප්‍රශ්නේ අහපු භික්ෂුන් වහන්සේට ඒ පිළිබඳව එච්චර තෘප්තියක් සතුටක් යම් කිසි නිගමනයකට පැමිණීමක් සිද්ධ වෙන්නට බැරි වුණා. ඒ නිසා උන්වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට යනවා. ගිහිල්ලා අහනවා මම ඔබ වහන්සේ ළඟට ආවේ මට ඇතිවෙච්ච දහම් කුසක් ගැන අහන්නයි. භික්ෂුවක් සුවිසුද්ධ වෙන්නේ කොහොමද? නැත්නම් සුවිසුද්ධ දැකීම ඇති කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? අන්න උන්වහන්සේ උත්තරයක් දෙනවා. යමෙක් පංච උපාදානස්කන්ධවල ඇතිවීමත් නැතිවීමත් ඇති හැටියෙන් දකිනන් දනින අන්නේ භික්ෂුව සුවිසුද්ධ දර්ශනයක් ඇති කෙනෙක් හැටියට මම දකිනවා. දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන ගියේ ඉඳලා කතා කළා විවිධ ධර්ම දේශනාවලත් පින්වත් ඔබ අඳුරගෙන තියෙනවා. ස්කන්ධ කියන වචනේ මම බොහෝ සේනාර්ථවත් කළා. ඒ ස්කන්ධය ඇස නැමැති ඉන්ද්‍රියට රූපේ නම් ස්කන්ධය හමු වෙනකොට ඒ තුල චන්දරාගය කියන එක හිතේ පහළ වෙනවා. චන්දරාගය කියලා කියන්නේ කැමැත්ත සහ ඇලීම. එහෙම නැත්නම් කැමැත්තෙන් ඇලීම. යම් කිසි රූපයක් පිළිබඳව කැමැත්තෙන් ඇලීම ඇද්ද එතකොට අන්‍යයා රූප උපාදානස්කන්ධය ගත කෙනෙක්. එතකොට එතන රූපේ කියනකොට පින්වත්නි කොටස් 6ක් තියෙනවා. ශබ්දයටත් කියන්නේ ශබ්දය කියලා විතරක් නෙවෙයි ශබ්ද රූපය. එහෙනම් යම් කිසි කෙනෙකුගේ කනට ශබ්ද රූපයක් ඇහෙනවා. ඒ ශබ්ද රූපය කෙරෙහි කැමැත්තෙන් ඇති වෙන තද ඇලීමක් ඇද්ද? අන්න එතනත් ඇති වෙනවා ඒ ඡන්ද රාගය නිසා රූප උපාදානස්කන්ධය. එතකොට ඒකට කියන්නේ ශබ්ද රූපය කියලා. අනිකොත් ඉන්දියාවේ කෙරෙහිත් එහෙමයි. පින්නත් ඔබට ඒක විවරණය කරන්න කාලය ගන්න ඕබනා නැහැ කියලා මම කල්පනා කරනවා. හැබැයි මම ඒක තව පැත්තක් කියලා දෙන්න ඕනේ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ උපාදානස්කන්ධයේ තියෙන්නේ ඇලෙන දේවල් විතරද? චන්දරාගය එකතු වුණාම නම් ස්කන්ධ වලට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ වලට චන්දරාගය ඇති වුණාම නම් උපාදානස්කන්ධය ඇති වෙන්නේ. එතකොට උපාදානස්කන්ධයේ තියෙන්නේ චන්දරාගය විතරද නැහැ. ඒකට මම උත්තරයක් දෙන්න ඕනේ. මෙතන ඉස්සරහට යන්නේ ඉස්සර. යම් කිසි කෙනෙකුට යම් කිසි රූපයක් දැකලා ගැටෙන හිතක් අපි හිතමු අපේ තරහකාරයෙක් අපිට පේනවා කියලා. මේ තරහකාරයෙක් දකින්නකොටම හිතේ පහළ වෙන්නේ මොකද්ද? පටිඝයක්නේ. පටිඝය පිළිබඳව ඇති වෙන හිතේ ස්වභාවයට නැවත නැවත සිහි කරමින් ඒ පටිඝය හරියට ජීන්නට දැමූ පිදුරු ගොඩක්සේ නැවත අපි ඒකට සිතුවිලි ආයෝජනය කරනවා. නැවත හිතනවා නම් ඒ පටිඝය පිළිබඳව, පටිඝය ඇති පුද්ගලයා පිළිබඳව. අන්න යට ඇති වෙනවා පටිඝය පිළිබඳව රූප උපාදානස්කන්ධය. එතකොට ශබ්ද උපාදානස්කන්ධය, ගන්ධයක් නම් ගන්ධ උපාදානස්කන්ධයක්. ඒ අප්‍රිය කරන පැත්ත. ඔය විදිහට හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඉන්ද්‍රියන් ආයත ප්‍රියමනාප දේවල් ඇති වෙනකොට චන්දරාගයක්,
ඉන්ද්‍රියන් හයට ඇති වෙන අරමුණු කෙරෙහි ගැටීමක් හිත තුළ පහළ වෙනකොට ඒ ස්වභාවයෙන්ොත් මෙන්න මේ රූප උපාදානස්කන්ධය කියන එක හට ගන්නවා. ඒ වගේම තමයි වේදනා උපාදානස්කන්ධය. ඒක තේරුම් ගන්න අපට පහසුයි. සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ ගැන අපිට බොහෝ වාරවල අපි විග්‍රහ කළා. විශේෂයෙන් මේ ධර්ම දේශනා පෙරක් හැටියට දේශනා කරගෙන යන නිසා ගියේ උරුදින අපි වැඩියෙන් මේ පිළිබඳව සාකච්ඡා කළා කියලා මම කල්පනා කරනවා. ඒ නිසා අපිට ඒකට පැහැදිලි කියලා මම හිතනවා. පින්වත්නි කොහොම වුණත් මෙන්න මේ පංච උපාදානස්කන්ධවල පංච උපාදානස්කන්ධ කියන්නේ එතකොට මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ සැප වේදනා පැත්ත වේවා එහෙම නැත්නම් සතුටුදායක දේවල් ගැන වේවා අසතුටුදායක දේවල් ගැන වේවා තදින් අල්ලාගත්තු ගතියක් ඇද්ද? අන්න ඒවා ඇති වෙනවා නැති වෙනවා කියන එක හොඳින් දැනගෙන ඒවා ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම් ඒ භික්ෂුවගේ දර්ශනය සුවිසුද්ධයි කියලා දෙවෙනි භික්ෂුන් වහන්සේ සිහිපත් කළේ. දැන් පළවෙනි භික්ෂුව කියප එක මතකයි. මොකද ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම ඇති හැටියෙන් දැකීම භික්ෂුවගේ විසුද්ධ දර්ශනයයි. දෙවෙනි එක මොකද්ද? පංච උපාදානස්කන්ධවල ඇතිවීම නැතිවීම ඇති හැටියෙන් දැකීමේ දර්ශනය. නැත්නම් ඒ භික්ෂුව සුවිසුද්ධ භික්ෂුව. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි භික්ෂුව ළඟට ගියා. දෙවෙනි භික්ෂුවගේ හිතීමත් අර භික්ෂුන් වහන්සේට තෘප්තිමත් උත්තරයක් ලැබුණේ නැහැ. ඊළඟ භික්ෂුන් වහන්සේලාට කියලා නම් මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහගන්න යාළුවා. මොකද්ද? කරුණු කීයකින් භික්ෂුවගේ දර්ශනය විසුද්ධ වෙනවා. උන්වහන්සේ අර දෙකට වඩා වෙනස් පොඩි උත්තරයක් දෙනවා. මොකද්ද? සතර මහා භූතවල ඇතිවීමයි නැතිවීමයි ඇති හැටියෙන් දකිනන් දනින. ඒ භික්ෂුවගේ දර්ශනය විසුද්ධයි. අන්න එතකොට දැන් පින්නතුමට ඒ කාරණේට හොඳටම පැහැදිලි. අපි පඨවි ආපෝ තේජෝ වායුනේ සතර මහා ධාතු කියලා කියන්නේ. ධාතු කියලා කියන්නේ දරනවා නැත්නම් ස්වභාවය කියන එකයි. ගතිය කියන එකයි. පඨවි ගතිය පඨවි ධාතු. තද ගතිය පඨවි ධාතුවයි. ආපෝ ධාතුව වැగిරෙන ගතියයි. තේජෝ ධාතුව උණුසුම් ගතියයි. වායෝ ධාතුව තැලෙන විසිරෙන පිම්බෙන හැකිලෙන ගතියයි. ඒතර මේ ගති හතරකට තමයි සතර මහා ධාතු කියලා කියන්නේ. ඒ සතර මහා ධාතු වල ඇතිවීමයි නැතිවීමයි ඇති හැටියෙන් දකින්නවා. උදාහරණයක් වශයෙන් අපි ගනිමු අපි අයිස්ක්‍රීම් එකක් ගන්නවා. අපිට අයිස්ක්‍රීම් එක අපේ සීතකරණේ උඩු කොටසේ තියලා ගත්ත ගමන් අපට හැන්දකට ඒක ගන්න බෑ. මොකද ඒක පඨවි ධාතුව බහුල වෙලා. දැන් මේක එළියෙන් පැය භාගයක් හමාරක් තිබ්බොත් එහෙම නැත්නම් උණු වතුර භාජනයක බහා තිබ්බොත් මේ භාජනය අන්න අපිට ඉක්මනින් මේකට තේජෝ ධාතුව ඇතුළු කළාම පඨවි ධාතුව නැති කරගන්න පුළුවන්. අර තද ගතිය නැති කරගන්න පුළුවන්. දැන් අපේ ශරීරයේහි සමහර තැලීමටපත් වෙලා ලේ එකතු වෙලා ඝන වෙනවා. ඒත් අපි ඒකට මොන හරි ආලේපයක් ගල්වලා රත් වෙන්න සලස්සලා අතුල්ලලා අර පඨවි ධාතුව නැති කරගන්න. නැත්නම් තද ගතිය නැති කරගන්න. නැත්නම් මේ හතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම කියන කාරණාව බලන්න. එතකොට හැම තැනම අපට ධර්මයක් දකින්නවා නම් ධර්මයට පැත ගන්නවා නම් ක්‍රමවේද තියෙනවා. එක එකනට එක එක ක්‍රම විදි තිබෙනවා ධර්මයේ දැන කියා ගන්න. දැන් ඔන්න කිංසුකෝපම සූත්‍රය අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ විග්‍රහයනොත් එතරම් තෘප්තියටපත් නොවෙච්ච අර මා කිව්ව භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා. ඔබ වහන්සේට කියන්න පුළුවන් ද කරුණු කීයකින් භික්ෂුව සුවිසුද්ධ වෙනවද? ඒ භික්ෂුව කියනවා හට ගන්න සියලු දේවල් වලම නැසීමේ ස්වභාවයෙන් යුක්ත බව දකිනවා නම් කෙනෙක්, ඒ කියන්නේ ඇතිවීම නැතිවීම දකිනවා නම් කෙනෙක් සියල්ලෙහිම එයා සුවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක්. අන්න. එතකොට ඇතිවීම නැතිවීම කියන්නේ යමක උපාද වය ස්වභාවය කියන එකනේ. ඉපදෙනවා විනාශ වෙනවා. මොනවද ඉපදෙන්නේ විනාශ වෙන්නේ? ලෝකයේ තියෙන සියලු ධර්මයන්. සබ්බේ සංඛාරා අනිත්‍යාති. සියලු සංස්කාර ධර්මයන්. පිටිබඳ පින්නත් ඔබට මතකයිනේ මේ ගැන හොඳටම අවබෝධ වෙන තරක්නේ අස්සජි හාමුදුරුවෝ එදා උපතිස්ස පිරිවැජියට දේශනා කළේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය ඔබ දන්නවද? ගොඩක් දන්නේ නැහැ. මම අලුත් පැවිදිච්ච භික්ෂුවක්. අපිට යාන්ත්‍රමට කියන්න නම් පුළුවන්. කමක් නැහැ ඔබ දන්න හරිය කියන්න. හේතුපටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හේතුපටිච්ච සම්භූතං හේතු වලින් හටගත් යමක් ඇද්ද
හේතු භංගා නිරුද්ධති ඒ හේතුව විනාශ වෙමින් නැති වෙනවා කියන එකයි. අන්න ඒ බඳු ගැඹුරු දර්ශනයක් පින්වත්නි හට ගන්න සියල්ලේ නැතිව ස්වභාවයෙන් යුක්ත වේ නම් ඒ භික්ෂුව සවිසුද්ධ භික්ෂුවක් නැත්නම් සවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක් හැටියට තෝරන්නේ. දැන් ඔන්න පින්වත් ඔබෙන් මම අහනවා අර භික්ෂුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා කී නමක් ළඟට ගියාද? 4 නමක් ළඟට ගියා. පළවෙනි භික්ෂුව මොකද කිව්වේ? ස්පර්ශ ආයතනයේ ඇතිවීමයි නැතිවීමයි යමෙක් දකින්නවද දන්නවද එයා සවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක්. දෙවෙනි භික්ෂුව මොකද කිව්වේ? පංච උපාදානස්කන්ධ වල ඇතිවීමයි නැතිවීමයි යමෙක් ඇතිහෙටියෙන් දකින්නවද දන්නවද එයා සවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක්. තුන්වෙනි එකනා කිව්වේ සතර මහා භූත වල ඇතිවීම නැතිවීම දකින්නා සවිසුද්ධ දර්ශනයක ඇති භික්ෂුවක්. හතරෙන් භික්ෂුව කිව්වේ මොකද? හට ගන්නා සියල්ල නැසීම ස්වභාවයෙන් යුක්ත බව දන්නවනම් දකින්නවනම් එයා සවිසුද්ධ දර්ශනයක ඇති කෙනෙක්. දැන් මේක භික්ෂුන් වහන්සේ නමක් මූලික කරගෙන දේශනාව ඉස්පතු වුණා මිසක් මේක අයිති වෙන්නේ භික්ෂුවකට පමණක් නෙවෙයි. ධර්ම මාර්ගයට බැස ගන්න ඕනම කෙනෙකුට එක එක්කෙනාගේ ධර්මය එක එක්කෙනා දේශනා කරන දේවල් විවිධ වෙන්න පුළුවන්. දැන් අපි කමඨහන් දෙන ආචාර්යවරු 4-5 දෙනෙක් ළඟට ගියොත් 4-5 දෙනා ආනාපාන සතිය පිළිබඳව කමඨහන් දෙන ආකාරය විවිධ වෙන්න පුළුවන්. සමහර කෙනෙක් නාභියේ හිත තියාගෙන පිම්බීම හැකිලිම තුලින් ආස්වාද ප්‍රාස්වාදය බලන්න කියලා දෙන්න පුළුවන්. ඒ ආචාර්යයන් වහන්සේ උරු පුහුණු කරගත්ත විදිය. තව සමහර කෙනෙක් නාසාග්‍රේහි හිත පවත්වමින් ආස්වාද ප්‍රාස්වාදය මෙනෙහි කරන්න කියලා කියන්න පුළුවන්. එතකොට තව එක එක්කෙනාට එක එක විදිහේ. සමහර කෙනෙක් උරහිස් වෙත දෙක වෙත හිත යොමු කරමින් උරහිස් වෙනකොට ආස්වාද වශයෙන් පහත් වෙනකොට ප්‍රාස්වාද වශයෙන් මෙනෙහි කරන්න කියලා කියන්න පුළුවන්. ඒ විදිහට පිටත් මේ ගිහි සමාජයේ උනත් එකම කාරණය විවිධ ආකාරයෙන් දකින්න. ඒ ඕනෑම කෙනෙක් එකම දේ එකම වැවට තොටුපළ කීපයකින් බහින්න පුළුවන් කියවා වගේ දැන් මේ භික්ෂුවට හැබැයි තෘප්තිමත් වෙන්න බැරි වුණා. මොකද අපි සාමාන්‍යයෙන් එකපාරටම ඇහුවොත් පින්වත් ඔබ මගෙන් තර්කයක් හැටියට ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලානේ බුදුහාමුදුරුවෝ වදාළේ. එතකොට විවිධ ක්‍රම තියෙන්න පුළුවන්ද කියලා. ඔව් මේ දේශනා කරපු හැම ක්‍රමයක් ස්පර්ශ ආයතන 6 ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත් ඒ වගේම සතර මහා ධාතු ගැනත් ඒ වගේම සියල්ල තුල ඇතිවෙන ඇතිවීම නැතිවීම ගැන දැකීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කොහොම වුණත් අර භික්ෂුවට පින්වත්නි මේ තුලින් තෘප්තිමත් වෙන්න බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේලාට ඇවිල්ලා අහනවා ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා කීප නමක් ළඟටම ගියා. මට ඇතිවෙච්ච පොඩි ප්‍රශ්නයක් විසඳගන්න. ඉතින් මට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ස්වාමීනි භික්ෂුවකගේ දර්ශනය කොහොමද විසුද්ධ වෙන්නේ? එමුට විසුද්ධ දර්ශනයක් ඇති භික්ෂුවක් වෙන්නේ ශ්‍රාවකෙක් වෙන්නේ ශ්‍රාවිකාවක් වෙන්නේ කොහොමද කියන එක දැනගන්නයි. හේතු මම භික්ෂුව මූලික කරගෙන මේක ඇහුවේ ස්වාමීනි මම භික්ෂුවක් වුණ නිසා. මම විසුද්ධ දර්ශනයක් උපදව ගන්නකොට මොකද කරන්න ඕන කියන එක දැනගන්නයි. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා මට පිළිතුරු ගණනාවක් දුන්නා ස්වාමීනි. ඔන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ තාම රසවත් උත්තර දෙකක් දෙනවා පිළිගන්න. ඒ පළවෙනි උත්තරය තමයි භික්ෂු මම යම් කිසි කෙනෙක් උට කෑල ගහක් ගැන දැනගන්න ඕන. නමුත් එයා කවදාවත් කෑල ගහ කියන්නේ මොකද්ද කියන එක දැනගෙන නැහැ. ඇහෙන් දැකලත් නැහැ. කාගෙන්වත් අහලත්. නමුත් එයා කෑල ගහ කියන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්නට අවශ්‍යයි. දැන් කෑල ගහ දැකගත්තු කීප දෙනෙක් ළඟට යනවා කෑල ගහ කොයි වදික් කියලා දැනගන්න. එතකොට ඒ යන එක්කන තම තමන් අත්දකපු ආකාරයට අනුව කෑල ගහ ගැන විස්තර කරනවා. එක්කෙනෙක් කියනවා හොඳට මතක තියාගන්න. කෑල ගහ කියන්නේ හරියට නිකන් දැවිච්ච කණුවක් වගේ. දැන් දැවිච්ච කණුව පිටත් උඹට මතකයිනේ. දැන් නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙට යන අතරදී හේනක දැවිච්ච කණුවක් උඩනේ අර බැඳිලි ජීවිතය බේරගන්න ඒක උඩට නැගලා පිච්චිලා ඉන්නවා අපි දැකලා තියෙනවා කියලා කතාවක් අහලා තියෙනවානේ. එතකොට ඒ වගේ හේනක දැවිච්ච කණුවක් මතක් කරගන්න. කෑල ගහ හරියට දැවිච්ච කණුවක් වගේ.
මොකද ඒකේ හඳ කළු පාට නිසා. ඔන්න එයා දුන්න නිර්වචනය. දැන් ඊළඟට තව කෙනෙක් ළඟට යනවා. එයාගෙන් අහනවා කෑල ගහ කොයි වගේද? එයා කියනවා කෑල ගහ මස් සැදැල්ලක් වගේ රතු පාටයි. එතකොට ඒ පුරුෂයාගේ දැක්මයි මහණෙනි. ඊළඟ එක්කෙනා ළඟට යනවා. මහරි ගහක වගේ කරල් පැසුණු පොතු ගැලවුණු එකක් තමයි කෑල ගහ කියන්නේ. ඕනේ එයාට දැක ගන්න ලැබිච්ච අවස්ථාවේදී අත්දැකපු දේ ගැන තමයි කියන්නේ. එයා ඒ කෑල ගහකට ගිහින් තියෙන්නේ කරල් පැහිලා පොතු ගැලවිලා තියෙච්ච වෙලාව. ඒ නිසා එයා කියනවා කරල් පැහිච්ච පොතු ගැලවුණු එක. දැන් ඔබට මේක අහනකොට ඉබේටම මතක් වෙන ඇත්තේ අර අන්ධයන්ගෙන් ඇතා කොයි වගේද කියලා අහුවම එක එක ආකාරයේ උත්තර දුන්නා කියන වංගිඩියක් වගේ කියලා නේද? එතකොට කුල්ලක් වගේ කියලා කනට ගාලා අඳුරගත්ත එක්කෙනා. ඉතින් එක එකනා අත්දකපු විදිහයි පින්නත් මේ ධර්මයත් ඒ විදිහට එක එකනාට තම තමන්ගේ අත්දැකීම් අනුව නිර්ණය කරන්න පුළුවන් මෙන්න මේක නිබ්බාන මාර්ගයයි. ඒක කිසි ගැටලුවක් නැහැ. සම්මාදිට්ඨිය පහළ වෙනවද? ඒ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ යම් ක්‍රමයකින්ද ඒ ක්‍රමයේ විශේෂ ගෝචර ක්‍රමයක් හැටියට භාගතුන් වහන්සේ අනුමත කරනවා. ඊළඟට තව එකෙනෙක් ළඟට ගිහලා අහනවා විශාල වෘක්ෂයක් ඔය කෑල ගහ කියන්නේ. හරියට නිකන් නුග ගහක් වගේ. ඝන සෙවණක් තියෙන එකක් තමයි කෑල ගහ කියන්නේ. එතකොට මේ ඔබ කිව්ව භික්ෂුන් වහන්සේලා අර හතර නම උත්තර හතරක් දුන්න එක ගැන ඔබ තෘප්තිමත් උනේ නැහැ කිව්වා මහත්තයා. ඒ නිසා මතක තියාගන්න ඒ භික්ෂුන් වහන්සේලා තම තමන් ධර්මය අවබෝධ කර ගැනීමට මූලාධාර කරගත්ත කමඨහනට අනුරූපව තමයි ඒ අය මේ සවිසුද්ධ භාවය ගැන විග්‍රහ කරේ. හරියට මේ කෑල ගහ ගැන එක් එක් අවස්ථාවල එක් එක් පුද්ගලයා ලබාගත්තු අත්දැකීම් අනුව විස්තර කළ විදිහ. එහෙනම් ධර්මයේ විග්‍රහයේදී විවිධ තැන් තියෙන්නට පුළුවන්. ධර්මය අවබෝධ කර ගැනීමේදී විවිධ තැන් තියෙන්න පුළුවන්. ඒ කතාව මහාන පැත්තක තිබියාවේ. මම ඔබට තව ධර්මානුකූල කාරණාවක් ඉස්මතු කරගන්න පුළුවන් උපමාවක් සහ උපමයක් විස්තර කරලා දෙන්න කැමතියි. ඒකත් පින්වත්නි ඊටාම රසවත් කාරණාවක්. අපිට එක් එක් කාරණේට ගන්න තියෙන කාලය ඊටාමත්ම කෙටි නිසා අපි ඒක ඉතා වේගයෙන් කතා කරමු. භික්ෂුව යම් රජෙකුට ස්ථිර ප්‍රාකාර තියෙන ස්ථිර තොරණ ඇති දොරටු හයක් තියෙන නගරයක් තියෙනවා. ඔන්න පළවෙනි කාරණය ස්ථිර ප්‍රාකාර තියෙන ස්ථිර තොරණ තියෙන දොරටු හයක් තියෙනවා. දොරටු හයක් තියෙන නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු පාලයක් ඉන්නවා. ඒ දොරටු පාලය ඉදිරියට තාම වේගවත් ගමන් ඇති දූතයෝ දෙන්නෙක් එනවා. ඒ දූතයෝ දෙන්න ඇවිල්ලා අහනවා නගරාධිපති කොහෙද ඉන්නේ? නගරාධිපති තුමා ඉන්නේ අන්නතර හතරමං හන්දියේ තියෙන ශාලාවේ. එහෙනම් අපිට ඉක්මනින් හම්බ වෙන්න ඕන කියලා ගිහින් සතරමං ශාලාවට හිටපො නගරාධිපතිතුමාට හදිස්සි පණිවිඩයක් දීලා අර ශීඝ්‍ර දූතයෝ දෙන්න පාරට බහිනවා. මේ විදිහට උතුරු දකුණු නැගෙනහිර බටහිර සියලු දිශාවෙන්ම පණිවිඩකාරයෝ හතර දෙනෙක් එනවා. මහානමම මේක මතක් කළේ අර්ථය ඇඟවීමට කතාවක් හැටියටයි. මම ඔබට මෙහි අර්ථය පැහැදිලි කර දෙන්න කැමතියි. දැන් පින්නත් ඔබට මතකයි නේද? තා පුංචි පොතක් නේ. නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු 6ක් තියෙනවා. ස්ථිර හදපු තොරණක් තියෙනවා. ස්ථිර ප්‍රාකාරයක්. දැන් තොරණේ කියලා කියනකොට මේ ස්ථිර කියලා වචනේ දැන් මොකද කියලා හිතනවා. දැන් අපි කවුරුත් එනකොට තොරණක් ගහනවා හැමදාම තියෙන්නේ නෙමෙයි. ඒ උත්සවය අවදානම් මේ තොරණ ගලවනවා. ඒ වගේ දැන් නිදහස් සුදෙට තොරණක් ගහනවා. 73 වෙනි නිදහස් සමරුව කියලා. එතකොට අපි ඊට පස්සේ ඒක ගලවලා අයින් කරනවා. නමුත් එහෙම නෙමෙයි. මේ රටේ හැම කෙනෙකුටම නිතර සිහි වෙන්න මේ කීවෙනි සමරුවද කියලා. දැන් අපේ එහෙම සමරුව සටහන් තියෙනවනේ පින්වත්නි. දැන් 73 වෙනි නිදහස් සමරුව නම් තපල් කටයුතු අමාත්‍යාංශයෙන් මුද්‍රණය නිකුත් කරනවා. ඒ වගේ යම් සීවටවල තියෙනවා දැන් 73යි. මොකද හැදෙන වැඩේ පරපුරට යම් දේවල් නැවත නැවතත් ඉස්මතු වෙන තරමට තමයි මතක රැඳෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ස්ථිර තොරණ ඇති
ස්ථිර පාකාර ඇති දොරටු 6ක් තියෙන නගරයක් තියෙනවා කිව්වා. එතකොට ඒ නගරේ දොරටු පාලයක් ඉන්නවා කිව්වා. දොරටු පාලයා ඉන්න තැන ශීඝ්‍රගාමීව වේගයෙන් එන දූතයෝ දෙන්නෙක් ඉන්නවා එක දිශාවක. ඒ දෙන්න අහනවා නගරාධිපති කොහෙද කියලා. එතකොට කියනවා නගරාධිපති ඉන්නේ අර තියෙන හතරමං හන්දියේ තියෙන සතරමං ශාලාවේ. ඒක දොරටු හතරක් තියෙන ශාලාවේ තමයි ඉන්නේ කියලා. එතෙන්ද ගිහලා හදිසි පණිවිඩයක් දීලා ඒ දූතයෝ පාරට බහිනවා. ඔය විදිහට හතර දිශාවෙන්ම පණිවිඩ අරගෙන එන අය ඉන්නවා කියලා මේ කියන්නේ. එම කිව්වා කියලා විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. තාම කෙටියෙන් අපිට විනාඩි 2-3ක කාලයක් තියෙන්නේ. පින්නදී ඔන්න භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණාන්ට විස්තර කරනවා මහණේ නගරේ කිව්වේ ශරීරයයි. මේ ශරීරේ දොරටු 6ක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ආයතන 6 අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරා. ඒ වගේම දොරටු පාලයා කිව්වේ සිහියට නම්. ඒ වගේම දූතයෝ දෙන්න කිව්වේ සමත විදර්ශනා භාවනා ක්‍රම දෙක ගැනයි. ඒ වගේම සතරවන් ශාලාව කිව්වේ සතර මහා භූතවලට නම. හදිස්සි පණිවිඩය කිව්වේ නිවනට නම. පාර කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නම. දැන් මේ ධර්ම කාරණාව ඉතින් දිගට විවරණය කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැනට භාග්‍යවතුන් වහන්සේ මේ නගරයට බොහෝ දේවල් උපමා කරලා තියෙනවා. අපේ සිතත් නගරයකටයි භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ. සිහිය හැම වෙලාවෙම දොරටු පාලයකට උපමා කරලා තියෙනවා. නගරේ ළඟ ඉන්න දොරටු පාලේ ඇතුළට එන එළියට යන අය ගැන මන අවබෝධයක් තියෙනවා. ඇතුළට ගන්න යුතු අය ගැන ඇතුළේ ඉන්න එළියට බැහැර කළ යුතු අය ගැන ඒ දොරටු පාලයට ලොකු අවබෝධයක් තියෙනවා. මේක භාවනා යෝගී හා සම්බන්ධව කරුණු විග්‍රහ කරන්න තියෙන දීර්ඝ කාරණාවක් මතු දේශනාවකට ඒ කාරණාව විග්‍රහ කරන්න තබා ගනිමින් පින්වත් ඔබට මේ කරුණු මතකයේ එතෙක් දරා ගන්නට ආරාධනා කරමින් අදත් අපට ධර්ම දානමේ පින්කම සඳහා පූජනීය දායකත්වයේ දරන සදහවත් පින්තුල්ලා පිළිබඳව ආරම්භිත සිපත් කළා වගේ නැවතත් මතක් කරගනිමු. මීගොඩ වැලිසහේනවත්තේ විනීතා චන්ද්‍රසිරි කනුවගල චන්ද්‍රා ගුණසේකර පහත්ගම හංවැලි ඉන්ද්‍රාණි මල්කාන්ති කියන සෝවිරියන් තුම්පලයි අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයට සම්බන්ධ වෙන්නේ. එම සදහවතුන් අරමුණු කරගන්නවා. අභාවයටපත් වුණු තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම, පවුල් වල මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන ප්‍රාප්ති දානමේ පින්කමකට තමන්ගේ මේ කාලයේ ධනය දායකත්වයේ උතුම් ප්‍රතිලාභය ආයෝජනය කරන්නට ඔබේ පවුල් වල සුජීවත් හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට වගේම අප පිළිබඳවත් මා පිළිබඳවත් සටහන් කොට තිබෙනවා අප කල්යාණ මිත්‍රයන් වහන්සේ වූ ගරු කටයුතු කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට පෙළදී ඇති සියලු අසනීප සුවපත් වෙලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් চিරාත් කාලයක් කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී බව ලැබේවා, ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දැනට අසනීපව වැඩ සිටි නමුත් තරමක සුවය ලබා වැඩ ඉන්න අපේ පරම පූජනීය විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ වූ රට අවදි කළ මහා යතීන්ද්‍රයන් වහන්සේ වූ බණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේට තව තවත් නිදුක් නිරෝගී බව ලැබේවා කියන මෛත්‍රී සාගත ශාසනික ප්‍රාර්ථනාව එම සදහවත් සහෝදරයන් තුන්කලගේ දායකත්වයේ ශක්තිය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඔගේම කොරෝනා වසංගතයෙන් ඇලලී යන රටටත් ලෝකයටත් ඉක්මන් සහනය ශාන්තිය උදාපත් කරගන්නට තුනුරුවන්ගේ ගුණ සාමී පුණ්‍ය බලය අමා ඖෂධයක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබ අප රැස් කරගත්ත සියලු කුසල සම්පත්තින්ගේ ශක්තිය ඉෂ්ඨාරක්ෂක සියලු දේවතාවන්ට අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ සදහවතුන්ට ලක්වැසිලු ඇති ඔබ හැමටත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවානුකම්පාව දේවතා ආශිර්වාදේ වේවා. දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනේ දොර විවෘත කරගන්නට නගරයක් ලෙස සකීය ශරීරයේ දකිමින් හදිසි පණිවිඩයක් ලෙස නිවන දකිමින් ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ සඳහා ගමන් කළ යුතු මාර්ග දර්ශනය වශයෙන් දකිමින් සකීය දර්ශනයේ සුවිසුද්ධ කරගන්න පිණිස මේ කුසලයේ උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුදු පීඨ.
සාදු 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 මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. බලන්න ලෝකය ගැන මිනිස්සු ගැන විවිධ නිර්වචන දෙනවා අපි. විවිධ ආකාරයෙන් දෙනවා. හැබැයි එක එක්කෙනා ඒ දින නිර්වචන විවිධ දේවල් කොච්චර සත්‍යද අසත්‍යද කියලා අපෝ හිතලා බලන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන නිර්වචන බුදුරජාණන් වහන්සේ පහදලා දෙන විදිය බලන්න කොච්චර සාධාරණද කියලා. එදා උන්වහන්සේ දේශනා කරපු දේවල් අද ඉන්න අපේ සමාජයටත් කළපා බලන්නකෝ. සමහරු ඒව උඩින් ගිහිල්ලානේ වෙන දේවල් වැරද ගන්න උත්සාහ කරන්නේ. හැබැයි සත්‍යයට පිටුපාන්න බෑ අපිට. සමහරු සත්‍යයට පිටුපාලා ගිහිල්ලා අසත්‍ය සත්‍ය ලෙස දකින්න උත්සාහ කරනවා. ඒ තුළ හැදි කරගන්නේ විනාශ කරගන්නේ අපවිත්‍ර කරගන්නේ අපේ ජීවිතමයි. ඒ නිසා බුද්ධ දර්ශනය සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හැමදේම එකමයි. ඒක තමයි ලෝක සත්‍යය. ඉතින් මේ සත්‍ය දකින්නට පොළඹවාලු දේශනාවක් විදිහට අද දේශනාව අපේ හම්දුරණාංශය ඔබට අපට ලං කරේ. අපට ඇත්තටම ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ නේද දේශනා කළේ අපේ සැනසීම උදාපත් කරන්නට උන්වහන්සේ ගත්තු වෑයම පිළිබඳ අප්‍රමාණ බුද්ධ ගෞරවයක් ඇති වුණා. ඒ වර්තමානයේට මෙලෙසින් දේශනා කරමින් අපට පහදා දෙන ඒ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අපේ හාමුදුරන් වහන්සේලා කෙරෙහි විශේෂයෙන්ම අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් හිතේ ඇති වුණා. මේ ධර්මය මේ භික්ෂුන් වහන්සේලා නැතිනම් මේ දේශකයන්න් වහන්සේලා නැතිනම් කොතරම් තවත් සමාජය අසරණ වෙවි අගාධයට විනාශයට ඇද වැටේවිද උන්වහන්සේලා ගන්නා වූ වෑයම කොච්චර වටිනවද? ඒ නිසාම තමයි හඳුනාගත්තු පින් ඇති අපේ දායක පිරිසට අපේ හාමුදුරන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා වැඩ කටයුතු කරන්නට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නේකවිද උත්සාහයන් උන්වහන්සේලා ගන්නවා ආරක්ෂා කිරීම උදෙසායි. ඒ තවත් සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ. අපි තෙලෙසම ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ සුවහසක් වූ අපේ ශ්‍රාවකයන් එක්ක ඔබ වහන්සේලා ගන්නා මේ වෑයම තවත් ශක්තිමත්ව කරගන්නට ඔබ වහන්සේ විශේෂයෙන්ම සියලු රෝග පීඩාවන් දුරින් භූත වෙන ඔබ වහන්සේගේ ආත්ම ශක්තිය හරි විශාලයි. ඒක මම හිතන්නේ ඒ ආත්ම ශක්තිය පිළිබඳ විශ්වාසය පිළිබඳ බලනකොට අපි ඔබ වහන්සේ ඇසුරේ බලනකොට අපි මේ කූඹියෝ වගේ හස්ති රාජයෙක් මැද කූඹියෝ වගේ අපි ඒ තරම අපි කුඩායි ඔබ වහන්සේගේ මේ දහම් දැනුම ඔබ වහන්සේගේ විශ්වාසය ආත්ම ශක්තිය එක්ක බලන විට ඒ ශක්තිය අප තුලත් ගොඩනගා ගන්නට පුළුවන්. අපිට හස්තීන් වෙන්නට පුළුවන්, ශක්තිමත් මිනිසුන් වෙන්නට පුළුවන් ඔබ වහන්සේලා ඇසුරේ. ඒ තවත් চিරාත් කාලයක් අප වෙතට ලං කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ සියලු කුසලයන් අපි රැස් කර සියලු කුසලයන් ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේම දහම් අවබෝධය උතුම් ආර්ය මඟ සාක්ෂාත් කරගන්නටම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩසටහනේ කෙටි විරාමයකට යමු වෙලා මෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. රැඳෙන්න ඔබ net සමග මෙත් පාමුල සමග. ගෞරවය ශ්‍රද්ධාවක් ඇති වෙන්නට දේශනාව හේතු වුණා. අනෙක් පසින් විශේෂයෙන්ම ධර්මයට බැස ගන්න අපට කල්මාදිද, ධර්මයට බැස ගන්න අපට පුළුවන්ද, ධර්ම අවබෝධය කරා යන්නට මේ මනුෂ්‍ය ජීවිතයේදී හැකියාවක් තිබේද? මේ වගේ විවිධ ප්‍රශ්න තිබුණු අයට මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගය තාමත් එලෙසින්ම ප්‍රත්‍යක්ෂයි කියන කාරණේ ඔප්පුවන දේශනාවක් බවට අද දේශනාවපත් වුණා. මේ ඇසුරේ අපි තවත් සාකච්ඡා කරමු. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් මෙත් පාමුල ධර්ම සාකච්ඡාවට අපේ නායක හාමුදුරන් වහන්සේව පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ලෝකයා බියට පත්වන්නට තියෙන ඉහළම දෙය මම දකින විදිහට සසරේ බය. ඔබ වහන්සේ දේශනාවෙදිත් සිහිපත් කරන්නට යෙදුණා. අපි නිදහස පිළිබඳව 73 වන නිදහස පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා සමරන්නට යෙදුණා. එහි උණුසුමේ තාම ඉන්නේ අපි. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට මට හිතෙනවා මේ 73 වන නිදහස අපිට ලැබුණට මට හිතෙනවා අපිට නිදහස ලැබුණේ නිදහසේ මාර්ගය පැහැදිලි වුණේ මීට අවුරුදු 2600 කට එහා වගේ. බුදුරජාණන් වහන්සේ තමයි සැබෑ නිදහස පෙන්නු උත්තම නායකයන්න් වහන්සේ විදිහට අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම අපේ හාමුදුරුවනේ ලොවේහි ඒ ඉන්න උත්තම නායකයා පෙන්වා දුන්නු නිදහස භුක්ති විඳින්නට තරම් අපිට පින්මාදිද? අපි දැන් ඔබ වහන්සේලා දේශනාවේදී පෙන්වා දුන්න ගඟට බහින්නට තියෙන තොටුපළවල් ගණනාවක් පිළිබඳව ඔබ දේශනාව. ඒ සියලු තැනකම බැස්සත් එකම ගඟකට තමයි බහින්නේ. ඒ ගඟේ තිබෙන සුවය, ඒ ගඟේ තිබෙන සිසිල, ගඟට බැහැලා ලබා ගන්නට පුළුවන් තෘප්තිය අපි ලබාගෙන තියනවාද කියලා මිනිස්සු දිහා බැලුවහම අපිට දෙපාරක් හිතන්නට වෙනවා. සමහරු ලබලා තිබෙන යම් තරමකට, සමහරු ලබලම නැහැ. සමහරු ලබන්නට උත්සාහ කරනවා, හැබැයි නිසි ආකාරයෙන් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. අපි නීමාදී කමද, කුසලයේ අඩුකමද, උවමනාවක් නැතිකමද, වීරිය හීන බවද,
මොකද දන්නේ? ඇත්තටම අපි හම්දුනේ මේ කාලයත් එක්ක සැබෑ නිදහසක් ධර්මානුකූලව අපිට කොහොමද ලබන්නට පුළුවන්කම තිබෙන්නේ? මේ සඳහා අපට අවකාශයක් වර්තමාන සමාජයේ තියනවාද? පින්නති ඔබ හැම දෙනාටම දහම් සයුරෙහි කිමිද ලබන ආධ්‍යාත්මික සැනසෙල්ල පදවා ගන්නට සීල ශක්තිය ධෛර්ය ලැබේවායි නැවත ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ පුතා සිහිපත් කළ ආකාරයට සාධක කීපයක් ඉදිරිපත් කළා මේ ධර්ම ස්රෝතයට ඇතුළු වෙලා අද දවසේ වන විට මිනිස්සු ඊ타ත්ම අල්ප පිරිසක් තමයි සැනසෙල්ල ලබන්නේ බහුතර පිරිසක් සැනසෙල්ල ලබන්නේ නැත්තේයි කියලා. ඒකට සාධක කීපයක් පුතා ඉදිරිපත් කළා. එකක් වීරිය සම්පන්නතාවය නැතිකම. අනිත් එක උවමනාවක් නැතිකම. අනිත් එක ඒක දැන් කරගත හැක්කක් නොවේ. පසුවට කල්ට බිය යුත්තක්. මේ ශාසනය කරගත හැකි දෙයක් නොව මතු ශාසනය කරගන්නට මේ ශාසනයේදී කළ හැක්කේ පුහුණු වීම පමණයි. අපට පාරමිතා මදි. ආදී නොයෙක් කාරණාවන් ඉදිරිපත් කරන්නේ අර සංරක්ෂණ ප්‍රයෝගයක් හැටියට. ඒ කියන්නේ තමන් කැමති නැහැ තමන්ට දැන් මේක කරගත හැකි කරගත යුතුයි. නමුත් ඒක කරගන්නට බෑ කියන එක හිතින් හිතා ගන්නට තමයි ඔය කියන සියලු සාධක ඉදිරිපත් කරන්නේ. නමුත් ධර්මයේ මනාව හඳුනාගත්තු කෙනෙකුට ජීවිතය තුළින් ධර්මයේ දැක්ක කෙනෙකුට ඇත්තටම ඒ ධර්මයේ දකින්න නම් හැබැයි අර තොටුපොළෙන් බහින්න ඕන. එහෙමයි. තොටුපොළේ වැරරට වෙලා තමයි අපි අද ඉන්නේ. එතකොට තොටුපොළේ ඒ ගොඩට වෙලා හිටපු කෙනෙකුට ගඟේ තියෙන සිසිලස කොහොමදවත් දැනෙන්නේ නැහැ. එහෙමයි. ඒකට ගඟට බැස ගැනීමේ අඩුවක් තමයි මෙතන තියෙන්නේ ඇත්තට. දැන් ගඟට බැස ගැනීමට යම් කිසි කෙනෙක් පෙළඹෙනවාද? යම් කෙනෙක් පොළඹවනවාද? අන්න ඒ එතන සිසිල ලබන්න පුළුවන්. වර්තමාන සමාජය ගැන කල්පනා කළාම අරමා පංච උපාදානස්කන්ධ ගැන කිව්වා වගේ. දැන් පංච උපාදානස්කන්ධය තමයි අපි මේ සංසාරේ අරගෙන යන්නේ. ඒකෝර පංච උපාදානස්කන්ධයේ කාමරාග පටිඝ දෙක තමයි ප්‍රබල ලෙසින්ම අන්තර්ගත වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ. එතකොට සමාජයේ අරකට බැලුවම දකින්න තියෙන හැම දර්ශනයක්ම වගේ බලන්න කාමයේ අවසන් දර්ශන මිසක් හිත නිවන දර්ශන නෙවෙයි. ඒ රාගයේ ද්වේෂයේ බලවත්. කතාවට කියන්නේ විසූක දර්ශන කියලා මෙතන. එහෙමයි. ඒකට විසූක දර්ශනමයි දකින්න තියෙන්නේ. කාමයේ බලවත්. අනිත් පැත්තෙන් හැම මොහොතකම අපට කෙනෙක් තව කෙනෙක් සනසපු අවස්ථා බොහොම අඩු වෙන්න දකින්න ලැබෙන්නේ. එහෙමයි අපේ ආ. කෙනෙක් තව කෙනෙක් වනසන දේවල් තමයි අපට සමහරට අපි රසය උදෙසා හෝ වේවා අවබෝධය උදෙසා අපි හිතමු බලන යම්කිසි චිත්‍රපටයක් වේවා නැත්නම් ටෙලි නාට්‍යයක් වේවා ඒ බලන හැම එකම තියෙන්නේ පටිඝය අවසන්. එහෙම නැත්නම් සේමුලාව ඇති කරන. උපාදානස්කන්ධේ පාල කරන දේවල්. මම මේ කතා කරන්නේ මාධ්‍ය තුල විතරක් නෙවෙයි. සාමාන්‍ය සමාජය තුල හැදෙන කිසි කෙනෙකුට වර්තමාන යුගයේදී බැලුවම තාමත්ම අඩුවෙන් තමයි පංච උපාදානස්කන්ධයට හිත පෙළඹීම. ඇලීම් ගැටීම් දෙකින් හිත මුදා ගැනීමට අවශ්‍ය බාහිර දර්ශන හෝ සහ උපදේශ තියෙනවා. ඒ කියන්නේ වහන්සේ කියන්නේ සැබෑ නිදහස හිතේ නිදහස ලබන්නට පරිසරයෙන් ඉඩ දෙනවා බොහොම අඩුයි. පරිසරයෙන් ඔව් ඇත්තම උදාහරණයක් වශයෙන් ගත්තොත් අපට ධර්ම දේශනා බොහොම අල්ප වශයෙන් තමයි මෙන්න මේකයි සතර මෙන්න මේක දැක්කොත් තමයි සතර බය දැක්ක වෙන්නේ. සංසාරේ බයෙන් ඉක්කති තිබික්කෝ බික්කෝ කියලා කියන සංසාරේ බය දකින්න එක සතර බය වෙන්නේ ඇයි? දැන් අපේ හොඳ උදාහරණයක් කියලා චතුක්කනිපාතේ අංගුත්තර නිකායේ බය වර්ගය. ඒකේ කියන චත්තාරිමානි භික්කවේ භයානි කතමානි චත්තාරි. අත්ත අනුවාද, බය අනුවාද, පරානුවාද, දණ්ඩ බය, දුක්ගති බය ආදී වශයෙන් අත්ත අනුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. ඕකෙන් ඉතා වැදගත් එකක් තමයි දුක්ගති බය කියන්නේ. ඒතර සංසාරයේ අවම වශයෙන් අපි දුක්ගති බයවත් ඇති කරන්න කරුණු කියනවා. ඒ කියන්නේ දුක්ගති බය තව විග්‍රහ කරනවා. දුක්ගති බය කියන්නේ මෙන්න මේ පාප කර්මයට නැත්නම් මෙන්න මේ ඇලීමට මෙන්න මේ ගැටීමට ඔබට උරුමවන්නේ මරණින් මතු මෙන්න මේ සතර අපාය ඇතුළු ඒ කියන්නේ අපි කරන පව් වලට විපාකය කර්ම විපාකය මේ වගේ දුගතියට යනවා. දුගතියට යනවා. හැබැයි දුක්ගති බය ඇති කරගත්ත සංසාරයෙන් ඈතර වීමකට ඒක හේතුවක් වෙන්නේ නැහැ. අපි ඒ පැත්තට දුගතියට යන්නේ මාර ඔබ කිව්ව සංහාවට දාස වීමයි. මමගේ ධර්ම දේශනාවේ සියපත් කළ තණ්හාය දාසෝ. අතිත්තෝ ලෝකෝ ඌනෝ තණ්හාය දාසෝ. බුදුහොඳර මේ ලෝකය හා ලෝකයා ගැන කොහොමද උගන්වන්නේ? අතිත්තෝ ලෝකෝ ලෝකයා යන අතෘප්තිකර එකක්. එහෙමයි. තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකද අවදාවත් ඇතිවීමක් නැහැ. අර මං කියන්නේ ගින්නට දාන පිදුරුසේ. පිදුරු දමන තාක්කල් ගින්නට දැනෙනවා. අතිත්තෝ ලෝකෝ ඌනෝ හැම වෙලාවෙම ඌනයි මදි. ලෝකයේ හැම වෙලාවෙම හිතට මට මදි. මට මදි. තව මදි. මට අරයට මට ඇති. නමුත් අර එක්ක සාපේක්ෂව බලනකොට මට මදි. හැම වෙලාවෙම නැති බවි. මදි බවෙන් යුක්තව පෙළෙනවා.
අරයටගේ මට්ටමට යන්න උත්සාහ කරනවා. එතෙන් ගියා කියලා හිතමු. මම එයාට වඩා තව එක පියවරක් හරි ඉස්සරහට යන්න ඕන කියන මේ අනිත් පරත්තර හැඟීමත් එතන වෙනවා. ඌනෝ කියන වචනේ හරි පළල් වචනයක්. එහෙමයි. අතිත්තෝ ලෝකෝ ඌනෝ අන්තිමට කියන තණ්හාය දාසෝ ලෝකේ තණ්හාවටයි දාසකම් කරන්නේ. එතකොට මේ තණ්හාවේ දාසත්වයෙන් කෙනෙක් අත්බොදවන්න තමයි බුදු කෙනෙකු ලෝකේ පහළ වන්නේ. එහෙමයි. එතෙන්දයි ඇත්තටම පරමාර්ථ නිදහස අන්තර්ගත. ඒ කියන්නේ සවනහස දැන් අපි යම් තැනකට යන කන්දක් උඩට ගියා කියමුකෝ. එතනින් එහා තියෙන්නේ හෙල. ඔව්. අපි දන්නවා එතනින් එහාට පැන්නොත් එහෙම අර වහන්සේ කිව්වා වගේ දුගතිය තමයි කියලා වගේ පැහැදිලි කළා වගේ පැන්නොත් අපි මිය යනවා. නැත්නම් අපි විනාශ වෙනවා. හැබැයි අපි මෙතන හිටියා කියලා අපට සැනසීමක් ලැබෙන්නේ නැහැ නේද? නැහැ. අපි කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියලා දැන් දුගතිය මෙතන සසරේ බිය මේක කියලා හඳුනාගෙන එහෙමම හිටියට ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියලා වහන්සේ කියන්නේ. අනිත් පැත්තට හැරිලා ධර්මයේ හොයාගෙන යන මාර්ගය යන්න ඕන. ඔව් දැන් මෙතන මේ දුක්ඛ දිවයි කිව්වේ මම ඒක කාරණේ. මිනිස්සුන්ට තියෙන්නේ ඔබ ඇසුතන හොඳ පිටුතරක් අපයන්න පුළුවන් තැන දුක්ඛති බය ගැන විතරයි අපි වැඩිපුර බණ කියලා තියෙන්නේ. අකුසල ගැන කතා කරනවා අකුසලයේ විපාකය ගැන කතා කරනවා. අපි අනුස්සති ධර්ම වලටත් ඔය දේවතා අනුස්සතිය වගේ දේවල් ඇතුළත් කරගෙන ඒ දේව ආත්ම වල තියෙන මා ආශිර්වාද භාවය දෙවියන් කරන්න පුළුවන් විදිහේ ආත්කම් දැන් සාමාන්‍යයෙන් අපි බෞද්ධ දෙවියෝ කියලා කියනවා දේවතා කියන උත්පත්තියක් තියෙනවා ඒ වගේ දේවාදී ආගම් වෙනම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් වියුක්ත වුණු වෙනත් ආගම් ඒ ආගම් වල උනා දෙවියන් අග්‍ර කොට ශ්‍රේෂ්ඨ කොට අර මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ ඒ දර්ශනයේ වෙනස තමයි බුදුහාමුදුරුවෝ මානව කේන්ද්‍රීය ධර්ම දේශනා කරන්නේ. මානව කියනකොට තන මිනිසා විතරක් නෙමෙයි මනස. මනස කේන්ද්‍ර කරගත්ත ධර්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ බය ඇති කර ගැනීමේදී දුක්ගති බය විතරක් නෙමෙයි සුගති බයත් ඇති වෙන්න ඕනේ. සුගති බයත් ඇති වෙන්න ඕනේ. දැන් නමුත් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තාම දිව්‍ය ලෝකේ වර්ණනා කරනවා දිව්‍ය ලෝකෙට යන්න මේ දානාදී පින්කම් සිද්ධ කරාම මේකේ පුළුවන්කම ලැබෙනවා කියලා අපි වර්ණනා කරනවා. එතකොට මිනිසුන් තුළ සුගති බය ඇති වෙනවද? නැහැ. සුගතියට ආශාවක්මයි ඇති වෙන්නේ. එතකොට සුගතිය කියන්නේ සංසාරේ කොටසක් නේ. ඔව්. ඒ තණ්හාව ඇති කරලා තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝක පිළිබඳව බ්‍රහ්ම ලෝක වල අනිත්‍යතාවය. දිව්‍ය ලෝක වල අනිත්‍යතාවය. මනුෂ්‍ය ලෝකේ කොතරම් සැප සම්පත් තිබුණ මිනිස්සු හිටියත් ඒ සියල්ලෙහිම තියෙන ක්ෂණබංගුරත්වයේ සහිත අනිත්‍යතාවය පැහැදිලි කර දීමෙන් තමයි සංසාර බය කියන එක තේරෙන්නේ. මෙන්න මේ දැන් අංගුත්තර නිකායේ පැහැදිලිව මුල් කොටසේදී දේශනා කරනවා. මහණෙනි මනුෂ්‍ය ලෝකයෙන් නියගොස් දෙව්ලොව උපදින්නෝ අල්පය. අඩුයි. ඔව් අඩුයි. අපාය උපදින්නෝ බහුලයි. දෙව්ලොව ඉපද එයින් චුතව මනුලොව උපදින්නෝ අල්පය ටිකය අපාය උපදින්නෝම බහුලයි. කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදුනත් අපාය යනවා වැඩි. අපාය යනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ ඉපද දිව්‍ය ලෝකේ උපදින්නෝ අඩුයි. ඒ අපාය උපදින්නෝ බහුලයි. කියන්නේ මේ ධානවල බ්‍රහ්ම ලෝකවල. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද අදාළ නැහැ. දුගතියට යෑමේ ඉඩ කඩේ වැඩි. හරියට දුක්ඛේ පතිතතාවක මොනම දිහේ නැප තිබ්බත් ලෝකේ පතිත වෙලා තියෙන්නේ ඒකේ ෆවුන්ඩේෂන් එක තමයි දුක. එහෙමනම් මේ දුක කියලා කියන එක තියෙන එක වගේම තමයි දුගතිය ගැන කතා කරන්නේ. වැඩිපුර ඉන්න ප්‍රමාණයක් ඉන්නේ දුගතිය. ඒ ඇයි තණ්හාවට මිසු දාසකම් කරලා ඉන්නේ. එතකොට මේ ඇයි මේ දිව්‍ය ලෝකේ ඇයි බ්‍රහ්ම ලෝක දුක්ඛාගත වන්නේ? ඒ තුළ සැප තියෙනවානේ. ඔව් සැප තියෙනවා. ඒ සැප හැම එකක්ම තියෙන්නේ හේතු වලින් හටගත්තු සැප. එක්ක කායික හේතු, භෞතික හේතු, එහෙම නැත්නම් මානසික හේතු. යම් කිසි සතුටක් සැපයක් කායික වේවා, මානසික වේවා, බාහිර වේවා, යම් භෞතික සම්පත් කොටසක් පාදක කරගන්න ඇති වෙන්නේ යම් සතුටක් ඒක ඒකාන්තයේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. යමක් අනිත්‍යද ඒ අනිත්‍ය වන තන සැපේ අනිත්‍යතාවය යන වචනයේ නිර්වචන දෙන්න කිව්වොත් අකුරු දෙකයි දෙන්න පුළුවන් දුක. සැපේ අනිත්‍යතාවය දුකයි. එහෙමනම් අන්න සංසාරේ හැමතැනම දුකයි කියන එක මිනිස්සුන්ට පැහැදිලි කළොත් මිනිස්සු පින්කම් කරන්නේ දිව්‍ය ලෝකයට නෙමෙයි. මිනිස්සු භාවනා ඩිංගක් වඩන්නේ දිගක උඟක් වඩන්නේ ලෞකික සමාධියක් උපදවලා ප්‍රාතිහාර්ය පාණ්ඩෝ බ්‍රහ්ම ලෝකවල උපදින්න නෙමෙයි. ආර්යකාන්ත සමාධිය ඇති කර ගැනීම තමයි වැදගත්. ඒකයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය. හිතේ තමයි හිතේ නිදහස තියෙන්නේ. හිතේ නිදහස තියෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය තුල වඩන හිතේ සම්මා සමාධියෙන් පස්සේ යන්නේ සම්මා ඥාන සම්මා විමුක්තිය. ඒතර ඒ සම්මා සමාධිය ලෝකෝත්තර අර්ථය සලකන විට සම්මා ඥානයට පාදක ධර්මයක්. ඒ සමාධියෙන් තමයි සම්මා ඥානෙ උපදවන්නේ. සම්මා ඥානය anu අර සමාධියේ තියෙන අනිත්‍යතාවය.
සමාධියේ තියෙන අනිත්‍යතාවයත් සමාධියට යොදලද සිතේ තියෙන අනිත්‍යතාවයත් සමාධියේ වඩනද පුද්ගලයාගේ කයේ තියෙන අනිත්‍යතාවයත් කියන මේ ධර්මතා තුනේම අනිත්‍යතාවය මෙනෙහි කරනවාද එයාට සම්මා ඥානෙ පහළ වෙනවා. සම්මා ඥානෙ පහළ වෙන විට අන්න එයා අර මනාව වූ විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම කතා කළොත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියපු කාරණාවලදී දැන් සාමාන්‍යයෙන් අපි දැන් දිව්‍ය ලෝක ගැන සිහිපත් කරන්නේ ඔබ වහන්සේ. එතනත් තිබෙන අනිත්‍ය ස්වභාවය සහ දුගතියට යෑමේ දෙකට පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ඒ සාමාන්‍ය කියනෝනේ බද දිව්‍ය ලෝකෙ ගියොත් යම් තාක් දුරකට හෝ ධර්මයට එමේ ඉඩකඩ වැඩි කියලා. එතකොට එහෙම වෙන්නේ කියන්නේ අවබෝධයෙන් යුක්තව දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. අනේපිඩු සිටුතුමා අපි හිතමු. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා දිව්‍ය ලෝකෙ ගියේ යම් ආකාරයකට සෝතාපන්න ඵලයටපත් වෙලා. එහෙම යම් මග්ගඵලයකටපත් වෙලා නැත්නම් මාර්ගඵලයක් අධිගම තත්ත්වයකට හිතපත් කරගෙන එහෙම දිව්‍ය ලෝකෙ ගියාම අර දුගතියට වැටීමේ ඉඩකඩක් නැහැ නේද? නැහැ. දැන් කොහොමද මනුෂ්‍ය ලෝකෙද දිව්‍ය ලෝකෙද කියලා කතාවක් නැහැ. බ්‍රහ්ම ලෝකෙද කියලා කතාවක් නැහැ. ජාති සෝතාපන්නය කියලා අපි අහලා තියෙනවානේ. එහි උපදින්නේම මේ සෝතාපන්න භාවයටපත් වෙලා. ඒකයි ජාති සෝතාපන්න කියන්නේ. දැන් අපි විශාකාව එහෙම ජාති සෝතාපන්න ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට තමයි සලකන්නේ. ඒක දිව්‍ය ලෝකෙ ගියම් තියෙන සෝතාපන්න වෙලා කොයි භවයක වේවා භවය ගැන ගැටලුවක් නැහැ. යමි සෝවන් මාර්ගයට පැමිණිලාද ඵලයට පැමිණිලාද එයා සතර පායට යන්නේ නැහැ. ඒ වාසිය තියෙනවා. එහෙමයි. අර අපි දැන් මේ සාමාන්‍ය නිදහස ගැන කතා කරපු නිසා දැන් බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම නිදහස මුක්ති විඳද 73 වෙනි නිදහස කොහොමද? ඒව නෙමෙයිනේ කතා කරන්නේ ඇත්තටම. මට හිතේ කිසි නිදහසක් නැහැ කියලානේ කියන්නේ. අපි අපි බාහිරව දකින්නට හදන නිදහස නෙමෙයි මේ හිතේ තිබෙන ප්‍රශ්නේ තමයි ලොකුමට තියෙන ප්‍රශ්නේ. මේ හිතේ නිදහස ඇති කරගන්න ධර්මයෙන් තොරව යොදා ගන්නා ක්‍රමවේදවල අපි දකින්න විවිධාකාර ක්‍රමවේද සමහරු බොනවා. උදට බොනවා ඒක තමයි හිතේ නිදහස. එහෙම කියලා තවත් සමහර අය විවිධාකාරයේ අකටයුතුකම් වලට යන තමන්ගේ නිදහස උදෙසා වර්තමාන සමාජයේදී විවිධ අපි ඒ සඳහා යොදා ගන්න උපක්‍රම තියෙනවා. එතකොට මේ ලබා ගන්නා වූ හිතේ නිදහසයි ධර්මයේ ඇසුරේ අපි හිතමුකෝ අන්‍ය ආගමක් නැත්නම් අන්‍ය දර්ශනයක් අන්‍ය ආගමක යම් කොටසකට යම් නිදහසක් ලැබුණා කියලා එහෙම යොමු වෙන අවස්ථා තිබෙනවානේ. ඒ සියලු දේවලුත් එක්ක බැලුවාම බුදුදහමේ ලබා ගන්නා වූ මේ නිදහස හිතේ නිදහසේ වෙනසක් තිබෙනවද ස්වාමීන් වහන්සේ? ඒ සූරේ දැන් සමහරවිට කියදෙන්න පුළුවන් ඔබ වහන්සේ සිහිපත් කළා දුක තමයි ෆවුන්ඩේෂන් එක නැත්නම් පදනම බේස් එක. මෙතන හිටිය දුක තියෙනකොට කොතනද නිදහසක් තියෙන්නේ කියලා. මොකද එතකොට බුදුදහමේ නිදහස කියලා බුදුදහමෙන් ලබා ගන්න පුළුවන් හිතේ නිදහස කියලා අපිට අර්ථවත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි හඳුනන්නේ අපි ඉන්න සමාජයට. ඒක විවිධ පැතිකඩවලට දාලා අපි විග්‍රහ කරගන්නවා. දැන් අපි උපන් රටක ණය නැති වෙන්නට නම් ජාති පුත්‍රයෙක් වශයෙන් ඒ උපන් රට කෙරෙහි හැඟීමක් බැඳීමක් මේ රට මගේ රටයි මා රැකගත යුතු රටයි මා ඉපදුණු රටයි මා මියන රටයි මේ පිළිබඳව යම් කිසි හැඟීමක් ඇති කර ගැනීමම දාසත්වයක අත්විඳීමක්. ඒ කියන්නේ තමන් රටට තියෙන ණයගති භාවයෙන් අත්විඳීමක්. මෙතන මම දාසත්වයේ කියන එකට ණයගති භාවය කියන එක මෙවරාවේ පාවිච්චි කරනවා මේක විග්‍රහ කරගන්න ලේසි නිසා. මම ඔබවහන්සේ උතරදීම පුංචි කාරණාවක් කරනවා. එතකොට අපි කියපු තණ්හාවට දාස වීම රටට දාස වීම කියන එක දෙකක්ද? ඒ තුල තණ්හාවට දාස වීමත් රටට ගැන ආදරයක් එක්කම හැඟීමක් ඇති වෙනවා කියන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේත් එහෙම තිබුණා. ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට කිඹුල්වතින් එන හොනගත් හරි සපයි කියලානේ. ඒක උපන් රට පිළිබඳව උපන් පළාත පිළිබඳව ලොකු අභිමානයක් තිබුණා භාග්‍යවතුන් වහන්සේ හැමෝම එකම. තමන්වහන්සේ ಭಾರತೀයෙක් කියන්නේ උන්වහන්සේ කිසි විදිහක පසුබට උනේ නැහැ. මම දඹදිව මධ්‍ය දේශයේ උපන් කෙනෙක් කියලා තමන්ගේ දේශය අගය කරන්න භාග්‍යවතුන් වහන්සේ කිසි විදිහක පැකලුනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු මම එංගලන්තේ සිටිද්දී කියන්නේ කැමති වෙනවා මිසක් ලංකාවේ කියන කැමති නෑ. ඔව් මම ලන්ඩන් ගිය වෙලාවේ කියලා කියන කැමති වෙනවා මිසක් මම ලංකාවේ සිටිද්දී කියලා කාරණාව මම ලංකාවේ ලොකුවත් දෙකම කියන එක නිකන් මදි පුංචිකමක් වගේ. අර නිකන් විතරක් ඉඳලා සමහර පැවිද්දන්වත් කියනවා ඒ උනා. ඔබ වහන්සේ කියලා දින ඕන තරම් රට උනේ. රට උනා. ඒ නිසා මිනිස්සුන්ට ඒ වගේ තියෙනවා නිකන් අර තමන්ගේ කියන එතන දාසත්වය නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මමත්වය. ඒ මමත්වය තුළ තියෙන තණ්හාව නෙවෙයි. හැම කෙනෙකුටම බුදුහාරජාණන් වහන්සේ උනත් තමන්ගේ දේශයේ පිළිබඳ දේශාභිමාණයෙන් කතා කළා නිසා අපිට දේශාභිමානය කියන එක තණ්හාව ඇතුළත් කරන්න බෑ. හැම ලෝකේ හැම රටකම මිනිස්සුන්ට තියෙන තමන්ගේ දේශීයත්වය සහ ඒ දේශයේ අපේ මිනිස්සුන්ට අරින්ද අනිත් රටවල වල බලන්න දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ජපාන් ජාතිය ගත්තොත් ඒ ජපාන් ජාතියට ජාත්‍යන්තර භාෂාවකට ඉංග්‍රීසි පුළුවන්. නමුත් කොහේ ගියත් බෞද්ධ වශයෙන්ම පාවිච්චි කරන්නේ ඔවුන්ගේ භාෂාව. එහෙමයි ජපාන් භාෂාවමයි.
අපි මව් භාෂාව පාවිච්චි කිරීම මනපුංචිකමක් වශයෙන් සලකමින් පරදේශකාරයන්ගේ භාෂාව කරපින්නාගත්ත ඉතිහාසයක් තුළ අපි 1947 නිදහස ලබාගත්ත කොට ඒ යටත්විරුද්ධවාදී හේවණලි තාම අපේ සමාජය තුළ බහුල වශයෙන් මොහොල්මන් කරනවා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා 48ට කලින් ඍජුවම ඇවිල්ලා එලිපිටම ඇවිල්ලා කරපු බලපෑම දැන් වෙන ක්‍රමයකින් එනවා කියලා මේ වහන්සේ කියන්නේ. ඇත්තටම ඊළඟට එදා උනත් අපේ රට පාවා දීමට රටේ කොටස් පාවා දීමට නෙමෙයි රට වශයෙන්ම පාවා දීමට බලය ලබා ගන්න පස්සේ පෙළඹිච්චා ඉන්නවා. එහෙමයි. නායකයෝ ඉන්නවා. ලබා ගන්නතුරු බලය ලබා ගන්නතුරු අපේ මිනිස්සු අතරට ඉඳලා බලය ලබා ගත්තට පස්සේ පරදේශකාරීත්වයට ගැතිකම් කරපො මිනිස්සු ඉන්නවා. අපිට අදත් පේනවා විවෘතව හෝ සංවෘතව පරදේශකාරීත්ව මේ රට එහෙමයි. අලගු කියන්නට විකුණන්නට හෝ කොටස් කරන්නට හෝ ඒකට පාවිච්චි කරන වචනේ මොකක්ද කියන එකට මේ ප්‍රශ්නේ. මෙතන වැදගත් වෙන්නේ මගේ රටේ කොටසක අයිතිය. ඒ කියන්නේ ඒකීයත්වය දෙකල කරන්න හදන්නේ මේ. ස්වෛරීභාවය නැති කරන්න හදන්නේ මේ. ඔව් එක පැත්තකින් බැරි වෙනකොට තව පැත්තකට කොකාමානකට ඉන්නේ. මේක කොයි විදිහටද අපිට විකුණලා තමන්ගේ සාප්පුව පුරව ගන්න පුළුවන්නේ. රටේ ආයෝජනය පිළිබඳව නෙවෙයි මේක ආයෝජනයක් කරම වචන 17ක් දේවල් කියන අලුත් ඒවා. මොකද මිනිස්සු වචන වලට මුලා වෙනවනේ. මිනිස්සුන්ට වචන තේරෙන්නේ බොහෝතරයි මිනිස්සු. සමහරවිට මෙහෙම හොගොත් එහෙම දැන් සමහරු කියන දේක් තමයි ඔය වහන්සේ කියන එක ව්‍යංගාර්ථයෙන් හෝ වහන්සේ පැහැදිලි කරන්නට උත්සාහ කරන කාරණාව රට විකුණනවායි කියන කාරණේ. ඔව්. දැන් මෙහෙම දෙයක් නේ. සමහරු කියනවා මේ දැන් ඉන්න ලෝකයම විශ්වයම එකම පවුලක් වෙලා තියෙන්නේ. මේ තත්ත්වයේ යටතේ විශ්ව ගම්මානයේදී නැත්නම් විශ්වය මේ හැම රටක්ම එක හා සමානව ගත්තේ ඔවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියෙනවා. අන්‍යෝන්‍ය වෙළඳ කිවිසුම් තියෙනවා. අන්‍යෝන්‍ය මේ ඒ රටවල් වලට උදව් උපකාර කිරීමේ ක්‍රමවේද තියෙනවා. මේවා බිඳගෙන හුදකලා වෙන්න බෑ. අපිට අපේම කියලා ස්වදේශිකත්වයක් ගොඩනගන්නට වර්තමාන සමාජයේ ඉඩක් නැහැ. අපි ඒ රටවලුත් එක්ක එකතු වෙලා තමයි මේක කරන්නට ඕන. ඇතැම් වෙලාවට ඒ වේදී පඳුරු පාක් කුඩන් දෙන්න වෙනවා. සමහර වෙලාවට ඒක පඳුරු පාක් කුඩන් නෙමෙයි. ඒක තමයි ආයෝජනය. එහෙම කියලා හඳුන්වන අවස්ථාවක් තිබෙනවා. අපිට ඒකෙන් ගැලවිලා යන ගමනක් නැහැ කියලා. ඔබවහන්සේ කියන්නේ එහෙම නෙමෙයි. අපිට ගැලවිලා යන්න පුළුවන්. නෑ මේක ඒකත් බොහොම දෙතුන් පැත්තට බලලා කතා කරන්න ඕන කරන එකක්. මැද ඉඳගෙන කතා කරන්න ඕන එකක්. අන්තවාදී පැත්තේ ඉඳගෙන නෙමෙයි. දැන් ඔය කතා කරන්නේ ගෝලීයකරණය පිළිබඳව. එහෙමයි. දැන් අද ගෝලීයකරණය කියන වචනේ ඉතිහාසයේ ගත්තොත් සේදමාවත කියලා එකක් අපි අහලා තියෙනවා නේ. ඉතිහාසයේ ප්‍රසිද්ධයි. එතකොට ලෝකේ අන්තර් වෙළඳ සම්බන්ධතා කිවිසුම් නැතුණත් වෙළඳ සම්බන්ධතා තීච්ච බව ඔට පේනවා. දැන් ගිරිහඩු සෑය තපස්සු බල්ලු හැදෙන්නේ ඒ වගේ වෙළඳ ගමනකදී. එතකොට අපිට ඒ වගේ ඉතා දුර ඈත අතීතයේ සිට ලෝකයේ එක්ක ලංකාව හොදකලාව තිබුණා නෙමෙයි. ලෝකයේත් එක්ක විවිධ ආකාරයේ සම්මතා පවත්වාගෙන අපිට පේනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපේ රටට මේ දේවනම්පියතිස්ස මහ රජුගේ කාලේ මේ බුදුදහම ලැබුණාට පස්සේ එතකොට ඒ ආගමික සම්බන්ධතාවයත් එක්ක බලන්න ඉන්දියාවෙන් ලංකාවට ආපු දැන් මිහිඳු හාමුදුරුවෝ ගැන ගත්තොත් ඉන්දියාවෙන් ලංකාවට ආපු 18 ශ්‍රේණියක ශිල්ප කලාවන් ප්‍රගුණ කරපු පිරිසක් ආවා. ඒ කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවයෙන් ලංකාවේදී අපට අත්දකින්න අවස්ථාව සලසනවා. නමුත් ගිවිසුමක් ගහන්න නෙමෙයි කවුරුත් ආවේ. ඒකට කවුරුත් අපේ රට විකුණන්න හදනවා කියලා කිව්වේ නෑනේ. හේතුව අපේ රටේ මුත් ඒගොල්ලන්ට යම් ප්‍රතිලාභ ලැබුණා. එතකොට ආසන්න රට ගැන සහ වර්තමානයේ උදාපත්වල තියෙන මේ රට ගැන කතා කරන්න තියෙනවා නම් ඉන්දියාව සහ ලංකාව ගැන වෙනම මාතෘකාවක් ඒක. එතකොට මේ ඉන්දිය ලංකා සම්බන්ධතාවයේ ඉතිහාසය දුවනවා බෞද්ධ ඉතිහාසයේ යම් තාක් කාලද හෙළ ජාතියේ උපත යම් තාක් කාල ඈතද අක්ෂර කලාවේ ඉතිහාසයේ යම් තාක් ඈතද ඊළඟට ආගමික සමෝධනත්වයේ ඒද ස්වභාවය විවිධ ඇදහිලි වලට ගරු කිරීම පිළිගැනීම ආදී දේවල් වල ඉතිහාසයේ යම් තාක් ඉන්දියාව හා ලංකාව අතර ලොකු අන්තර්ජාතික සම්බන්ධතාවය අන්තර්දේශීය සම්බන්ධතාවය අන්තර් රාජ්‍ය සම්බන්ධතාවය නිදාමෙන් අතර පැවතුණු බව අපට පේනවා. නමුත් එදා මෙදා තුර අපි කවුරුත් කිව්වේ නෑ මේ ඉන්දියාවෙන් අපට ජයසිංහ බෝධි එපා අපට ඉන්දියාවෙන් මේ මිහිඳුවරුන් කෙනෙක් එපා ඉන්දියාවේ බුදුහාරු ලංකාවට එහෙම එන්න එපා එහෙම කවුරුත් කිව්වේ නෑ. ඕ ගෞරවයෙන් ලංකාවේ ගැටලු විසඳගත්ත ඉන්දියාවේ පහළ වෙච්ච බුදුහාරුන්ගේ ආධාරය ඇතුව අපි හිතන්නේ අපේ බුදුහාමුදුරුවෝ කියලානේ. ඇත්ත කියවෙන්න ඕන. නමුත් මේ මම මේ කතා කරේ පොඩ්ඩක් විංගක ඈතට යන අපසරියත් එක්ක අපි කතා කළාම වර්තමානයේ ආයෝජනය කියන වචනය පාවිච්චි කරන්නේ තමන්ගේ සමහර දේවල් ධම්මෘත කර ගැනීමේ
දුබල වස්ත්‍රයක් හැටියට කියලා මට පේනවා. දැන් අපි වස්ත්‍ර අඳිනවා. දැන් නරුණියෝ ඉන්න වස්ත්‍ර අඳගෙන ඉන්නවා ඒක හරි. නමුත් ඇතුළ ඔක්කොම පේනවා. නිර්වස්ත්‍ර වෙනවා ඒ වස්ත්‍ර ඇඳිමුවෙන්. ඔව් ඔය හිමින් ඉන්නේ කියලා අහන්න බෑ. මොකද අහන්න විදියක් නැති ඇඳුමක් ඇඳලා. ඒ වගේ මේ ආයෝජන කියන වචනේ වේම වෙන මොන අලංකාර වචන වේවා මේවට දැම්මත් සිද්ධ වෙන්නේ එකම දේ. ඒක හර දෙයන්කම පිළිගන්න ඕනේ. හැබැයි රටේ බහුතර ජනතාව යම් කිසි උද්ඝෝෂණ මට්ටමකට ආවට පස්සේ අපි මතකයි පහුගිය කාලේ වුණා අපව නැවත නැගිටින ජැතිය පිළිබඳ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා පාලකයාට සිදු වුණා ජනහඬට කන් දෙලා නැවෙන්න. සමහරට ඒ උද්ඝෝෂණ නොවුණා නම් පස්සේ ඊට වඩා භයානක වෙන්න තිබුණා. ආයෝජනය අර මම කියපු සලුවක් ඇතුළත පාවිච්චි කළා නොයිත් ඒ කරන්න තිබුණා. නමුත් දුරට මේ රට කරන්න තීච්ච හදිය වේරුණා කියන එක අපි පිළිගන්න බැරිනවා අවංකව මැද ඉඳලා බලන කෙනෙක්. ඒ කියන්නේ නිදහස් වූ ස්වෛරී රටක් ගැන අභිමාණයෙන් කතා කරන 73 වන නිදහස් සමරුවේදී අපි අපේ හිත ගැනයි කතා කරන්නට ඕනම කියලා මම හිතනවා නායකයෝ විශේෂයෙන්ම තමන්ගේ හිත ගැන කතා කරලා බලන්න ස්වෛරී අභිමානවත් රටක් වෙනුවෙන්ද මේ ප්‍රශ්නාර්ථයක් දාලාකට හිතන්න. එතකොට අපට දැනේවි ඔබට දැනේවි නායකයාට දැනේවි ඇත්තටම ඒකීය ස්වෛරී අභිමානවත් රටක්ද මේ කියලා. අපේ හැමදෙරම මේ කියලා දෙන්න හදන්නේ ඒක තමයි කියලා දුන්නේ ඒක තමයි. අර ඔබ අහුවා වගේ මම 100ට 200ක් පිළිගන්නවා මේ කිසියම් ලෝකේ රටකට හුදකලාව පවතින්නට බෑ. එහෙමයි. හරියට නිකන් මේ අපි හිතමුකෝ කරවිල වැඩක් වගේ. කරවිල වැඩ බිම දුවන්නේ නැහැ. කරවිල වලට මැස්සක් ගහන්න ඕනේ. හැබැයි මැස්ස ඕන කරන්නේ කරවිල වැඩේ ගෙඩි කඩාගෙන කරවිල වල මැරෙන්නකම් විතරයි. එහෙම වුණාම ඒකට වැට අයින් කරන්න පුළුවන් අපිට ගහපු. දැන් වැඩේ තියෙන කරවිල වල කොහොම ගහට ගියා වගේ වැඩක් තියෙන්නේ. නැකම තිත්තයි. ඒ වගේ වැඩක් තමයි අතරම මේ. හොඳයි. අපිට මේ නිදහස්වල වැඩි වශයෙන් නැගෙනහිර ජැතිය ගැන සහ නිදහස ගැන කතා කරනවා වගේම ආගමික නිදහස ගැන පිළිබඳව කතා කරන්නට වෙනවා අපේ ආන්දෝලනය. ආගමික නිදහස ගැන කතා කරනකොට වර්තමානයේදී අපි දකිනවා මූලධර්මවාදී කොටස් මිත්‍යා දෘෂ්ටිය වපුරන්නට. දැන් අන්‍ය ආගමිකයන්ට මේ රටේ නිදහසක් නැහැ කියන එක බොරුවන්නේ. එයාට Tamanගේ ආගම අදහන්නට කිසිම බාධාවකින් තොරව අවකාශයක් තිබෙනවා. රදගුරුතුමන් පවා පිළිගන්නවා ක්‍රිස්තු භක්තිකයන්ට, ඒ වගේම හින්දු භක්තිකයන්ට, ඒ වගේම ඉස්ලාමීය බැතිමතුන්ට එයාලගේ නිදහසේ ආගම අදහන්න පුළුවන්. ඒක පුළුවන් උනේ මෙයාලට බෞද්ධ රටක් තිබෙන නිසා කියන කාරණාවත් එතුම බොහෝම සාඩම්බර ලීලාවෙන් ඉදිරිපත් කළා කියන බවත් එතුමාට ගෞරව පිළිස මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. දැන් එතුමන්ට උඩින් ගියේ අන්‍ය ආගමික නායකයන්ට උඩින් ගිහිල්ලා මූලධර්මවාදී කොටාශය වර්තමානයේදී කදින් රට පුරා ව්‍යක්ත වෙමින් මේක මේ බෞද්ධයන් Taman වෙතට වෙලා ගන්නට උත්සාහ කරනවා අපේ හැමෝටම. මේ කාරණාව මම හිතන්නේ සාකච්ඡා කළ යුතුමයි කියලා මට හිතුණා සහ අපේ ආයතනයත් ඒ ගැන හිතනවා. මුදලට ආගම වෙනස් කරන්නට පොළඹවනවා අපේ හැමෝටම. ගමට ගිහිල්ලා ගමේ ඉන්න සීලවතී මහත්මියට අම්මට නැත්නම් කරුණාවතී අම්මට නැත්නම් සිරිවර්ධන මාමට කාට හරි මේ අපේ ඉන්න ගැමියන්ට මුදල් ටිකක් දෙනවා. තියෙන ලෙඩක් තියෙනවා නම් අපි සුව කරලා දෙන්නම් මහා දේව ශක්තියකින් කියලා පොළඹවනවා. පොළඹවල මේ අයව ආගමික වශයෙන් වෙනස් කරනවා. පහුගිය කාලේ ත්‍රිවිධ වහන්සේ මහා ධර්ම හඬක් නැගුවා. වර්තමාන ඊට පස්සේ මම හිතන්නේ මේ කියලා තිබුණේ යම්තාක් දුරකට මම හිතන්නේ අලියට ගිනි වගේ තිබිලා තියෙනවා. අපෝ මේ ගින්න මතුවලා තිබෙනවා. මේක අපේ හැමෝටම තදින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා සහ වර්තමානයේ අපි දකිනවා ලංකාවේ ප්‍රසිද්ධයක් තන් බව මේ කරලා ගන්න. අපිට වැළඳ ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. මෙහිම ආගම බෞද්ධ දර්ශනය කියන අර වහන්සේ සිහිපත් කළා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කවදාවත් බුදුරජාණන් වහන්සේ බලෙන් පැවරුවේ නැහැ කෙනෙකුට. හැබැයි අන්‍ය ආගමිකයන් කෙරෙහි අපි ද්වේෂයෙන් නෙමෙයි කියන්නේ යම් දේවල් යම් නායකින් ආගමික ශාස්ත්‍රවරයා මතපදනම් වෙලා ඒ සියල්ල ඒ ආගමික ශාස්ත්‍රවරයාට පවරලා තියෙන්නේ. එතුමන් තමයි සියල්ල සිදු කරන්නේ කියන්නේ. හැබැයි එහෙම තත්ත්වයක් බෞද්ධ දර්ශනයේ නැහැ. ඒහි පක්ෂිකෝ කියලා කියන්නේ. දැන් එතකොට එහෙම තියෙන දර්ශනයකට අර ඕනම දෙයකට ඕන නිදහස් තිබ්බට පස්සේ වල්බూరు නිදහස කරගෙන ලින් ගන්න හදනවා. අන්න එහෙම තත්ත්වයක්ද මේ තිබෙන්නේ සහ මේ තුල අපේ බෞද්ධයන් ඒ වෙතට යොමු වෙන්නට හේතුවක් වෙනවා නම් හේතුවක් වෙන ලෙඩසුව කර ගැනීමයි මුදල් ලබා ගැනීමයි. මේක කොච්චර හානියක්ද කියන එක පහදලා දෙන්න ඕන අපේ ආන්දෝලනය. නැත්නම් මේ රටේ තියෙන මේ වටිනා වූ ධර්මය, ලෝකයේ තියෙන සත්‍ය වහන්නට ගන්න මේ උත්සාහයට ඔබ වහන්සේලා තමයි කෙලින් ඉඳලා කතා කරන්න තියෙන එකම ශක්තිය. ඔව් අපිට පෙනෙන කරුණු කීපයක් තියෙනවා. එකක් අපි මම හිතන්නේ ඉස්සෙල්ලා තේරුම් කරලා දෙන්න වෙනවා මේ මූල ධර්මවාදී කියන්නේ මොකක්ද කියන එක. මේ බෞද්ධයන් තුළ තියෙනවා බෞද්ධ මූල ධර්මවාදී කියලා. බෞද්ධයන් තුළ තියෙනවා බෞද්ධ මිත්‍යා දෘෂ්ටි කියන එකක්. ඒ බෞද්ධ මිත්‍යා දෘෂ්ටිය යනෝ මහායානයේ කත් අදින යම්කිසි ආගමික පැවිදි කොට්ටාශයක්. එහෙමයි. අපේ රට තුළ ක්‍රියාත්මකයි. ඒ අයට එරෙහිව පිරිසිදු තෙවලා දහම අධ්‍යයනය කරපු
ධර්මයේ දැකගත්තු අයට ඉදිරියට එන්න හදන හැම වෙලාවකම බලන්න කුරුල් සාකච්ඡාවකට එන්න කිව්වත් මගහරිනවා. එතකොට දැන් අපිට පේනවා මේ මහායාන දර්ශනය මේ රටවල ව්‍යාප්ත කිරීම සඳහා යම් කිසි බලවේගයක් බාහිරින් ඉඳගෙන උදව් උපකාර කරලා අපේ රටේ ඇතැම් ගිහි පැවිදි විශාල කණ්ඩායමක් ඒවට එක්රොක් වෙමින් තියෙනවා. අන්න ඒක එක්තරා විදිහක මූලධර්මවාදයක්. නමුත් මූලධර්මවාදී කියන වචනය ඊට වඩා බොහෝම පළල් එකක්. අපි මේ වෙලාවේ බොහෝම ගෞරවපූර්වක සිහිපත් කරන්න ඕන කරන කෙනෙක් තමයි ඉන්දුරාගාරයේ අපේ මහාචාර්ය ධම්මරතන මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ මේ මූලධර්මවාදය හා මූලධර්මවාදයේ ශාඛා අනුශාඛා ප්‍රභේද පිළිබඳ වැදගත් ග්‍රන්ථ ගණනාවක් අපේ රටවල ඉදිරිපත් කළ තියෙන කෙනෙක්. තවමත් උන්වහන්සේ ඒ පිළිබඳ පරිශන වල ඉන්න කෙනෙක්. මේ මාතෘකාව උන්වහන්සේ ලැබුණා නම් දෙපැයක කාලයක් උන්වහන්සේට අධ්‍යක්ෂින් සහිත සාධක තියෙනවා මේ රටේ මූලධර්මවාදයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන කියන්න. මූලධර්මවාදයේ යනු පරමාර්ථය මේ කියා අර තවතු අගතේන සම්මතවාදී ආගම් වලට එරෙහිව ගන්නව ක්‍රියාමාර්ගය. එතකොට මේ රට තුළ මූලධර්මවාදයේ දැන් අපි ක්‍රිස්තියානි මූලධර්මවාදී කියලා කිව්වොත් දැන් පවතින අපේ රටේ බෞද්ධ ආගමත් සමග සංයෝගතාවෙන් යුක්තව කටයුතු කරන ක්‍රිස්තියානි මේ මිනිස්සුන්ට පූජ්‍ය ප්‍රකාශ මහත්තයා ගැන නොවේ මේ කතා කරන්නේ. ඊට අතිරේකව විදේශ වලින් පැමිණිච්ච ධනයෙන් ජීවත් වෙන විදේශයෙන් ලැබිච්ච යම් යම් තාන්නමාන වලින් ජීවිතේ පෝෂණය කරකට ක්‍රියාත්මක වන අය ඒ කොන්ත්‍රාත්තු බාරවල් තියෙනවා. අර ඔබ කතා කරපු ගම්වල අහිංසක දුප්පත් මිනිස්සු හොයාගෙන ගිහින් අන්තිම මේ වෙලාවේ අපිට හොඳටම පේනවා ලංකාව විතරක් නෙමෙයි ලංකාව ප්‍රධාන ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. හැමදේම ප්‍රධාන ගොදුරක් බවට පත් වෙන්නේ ලංකාව ඇත්තටම. මොකද ලංකාව ඉතින් දුර්වල රටක්. ලංකාව ජඩත්වීත වාදීන්ගේ යම්කිසි තවත් එක්තරා කොලනියක් බවට පත් කරගන්න පුළුවන් උනේ ඉංග්‍රීසි කොලනියක් බවට පත් කරගන්න පුළුවන් උනේ එදා ඉඳලා අපේ ළඟ තියෙච්ච මිලෙච්චත් නිසා පල්ලේ හැංගීම් නිසා. එතකොට අකලොස්තකගේ දේශාභිමානී දේශානුරාගී හැංගීම් නිසා රට මෙහෙම බේරා ගන්නට පුළුවන් වුණා වගේම දැන් අර උදාහරණයක් වශයෙන් අපිට පෙනෙන නිදහස අපිට අවස්ථා කීපයකදී වර්ග කරන්න පුළුවන්. ඒකත් මතක් වෙච්ච වෙලාවේ සිහි කරන්න. ඒක තමයි අකලිසට නිසා අනිත් එක තමයි අපි මේ සිනමා වාර්ණි බණ්ඩාරනායක පින්වත්නි 1972 දී ශ්‍රී ලංකා ජනරාජ්‍ය බවට පත් වූ නිදහස තවදුරටත් සම්මත කළා. ඊළඟට වර්තමාන අක්‍රමාන්තතුමන් ඒ වගේ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාන් මේ රට පූර්ව නිදහස කරගෙන ආව කියලා කියන්න පුළුවන්. මේ රටේ අභ්‍යන්තරයෙන්ම ඇතිවෙච්ච 30 වසරක යුද සාපේක්ෂ මේ රට නිදහස් කර ගැනීම. ඒක අපි තාම ගෞරවයෙන් හැමදාම 30 වසරකට මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ මුළු ලෝකෙම ඇල්ලී ගත්ත වසංගතයක් පැදෙන වෙලාව කොරෝනා වසංගතය කියනවා. ඒතකොට මේ කොරෝනා වසංගතයෙන් බැටකන රටවල් අතරේ අර මං කියපු මූලධර්මවාදීන්ට ලෙඩසුව කරනවා කියන සංකල්පය ස්ථාපනය කරන්න හොඳ පසුතලයක් ලංකාව තුළ කොට නැගුණා. මේ වෙලාවේ ඒක පාවිච්චි කරනවා. ඒක සමහරට මේ බලය දෙවියන්ගේ දේව ශක්තිය ඇතුළත් කරපු ඖෂධයක් තියෙනවා කියලා. ඖෂධය බෙදාගෙන යනවා. කාටවත් තේරෙන්නේ මේක මූලධර්මවාදීන්ගේ වැඩක් කියලා. බඩු විතරක් නෙමෙයි මේ හැජවිච්ච කාරණා. එතකොට මෙන්න මේ වේද පානය කළොත් ඔයගලන්ට මෙන්න මේ ලෙඩේ නිට්ටාවටම දෝරේ. ඒක ඉස්සෙල්ලා එහෙම කියන්නේ කියලා වේද බෙදලා. ඊට පස්සේ තවදුරටත් ජීවිතේ තෘප්තිමත් කරන්න නැති බැරි. අමාරු වෙట్లా ඉන්න මිනිස්සු ඉන්නවා මේ වෙලාවේ. රැකිරක්ෂා නැහැ. ගොවිතැන්මත පාළු වෙලා. ඒ පළාත් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට මුදල්මය ආධාර ලබා දෙනවා. ඒකෝට කියලා මේ මුදල්මය ආධාර ලබා දෙන්නේ අහවල් සංවිධානය. ඒ සංවිධානය තුළ ඔබ සමාජිකත්වය ලබා ගත්තොත් තමයි ඔබ දායකත්වය ලබා ගත්තොත් තමයි ඔබ සමාජිකත්වය ලබා ගැනීමෙන් අපි තමයි ඔබට දායකත්වය ලබන්නේ. ඔබ තමයි අපේ ප්‍රතිග්‍රාහකය. නමුත් ප්‍රතිග්‍රාහක වෙන්න බෑ යමක් ඔබට ලබා ගන්න බෑ අපේ ආගමට ඇතුළත් වෙන්නේ නැතුව කියලා. ඊටාම සියුම් ආකාරයෙන් මේකට ඇතුළත් කරලා. ඉතින් මෙන්න මේ මූලධර්මවාදීන්ගේ තමන් ආග්ගේ ආගම අපේක්ෂාව පූර්ණය කරගන්න වෙලාවේ හැමදේටම හාමුදුරුවෝ විතරක් ඉස්සරහට ගන්න නැතුව ඔය එන අපි තුන්කෝ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වෙනුවෙන් නැගී සිටින්න ඕන වර්තමාන මේ අපේ රටේ මුල් බැසගත්ත අභිමානවත් ක්‍රිස්තියානි ආගමික නායකයෝ අනුගාමිකයෝ හැම එකටම හාමුදුරුවෝ විතර තමයි ඉස්සරහට දාන්නේ. ක්‍රෙඩිට් එක කාටවත් හැවෙලාම කුටි කන්නේ හැවෙලාම බැනුම් අහන්නේ හැවෙලාම නින්දා ලබන්නේ භික්ෂුන් වහන්සේ විතරයි. ඒ නිසා මේ රටේ මූලධර්මවාදයේ තියෙන හැම පැත්තක් මං කියන්නේ බෞද්ධ මූලධර්මවාදයකුත් තියෙනවා කියලා. ඒ බෞද්ධ මූලධර්මවාදයටවත් අපිට තවම ඉදිරිව සටන් කිරීමට නායකත්වයේ තුලින් ඉඩක් ලබා දීලා නැහැ. ඒ පැත්තට ආවඩන පිරිසක් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේදී ඉන්නවා.
විවෘතව නැතත් කටපියක් නිදීමත් යම් කිසි අනුග්‍රහ දැක්වීමක්. එහෙමයි. මේ ගැන අපි යටහත් පහත් ඉදිරිපත් කරන්නේ මේ මූලධර්මවාදී බෞද්ධ සංකල්ප විදහෙලීමට මහානායක ස්වාමීන් වහන්සේලා ඊට වඩා ප්‍රබල හඬක් නගනවා. එහෙමයි. ප්‍රබල ක්‍රියාමාර්ග ගන්නවා. ඒ මූලධර්මවාදී හැඟීම තියත් කරන්න පුළුවන්. එහෙමයි. ඒතර අනෙකුත් ආගම් වලට අයත් මූලධර්මවාදීන්ගෙන් බෞද්ධ ආගමේ අය කියලා ගැනීමේ වැඩ පිළිවෙල තමයි ඇත්තට වැඩිපුර තියෙන්නේ. එහෙමයි. ඒතර අපි හැම පැත්තෙම වැඩ කරනවා. බුදුදහම තුලින්ම වැඩ කරනවා. ඒ කියන්නේ තේරවාදී දහම මිත්‍යා ධර්ම සංකල්ප විශාල ප්‍රමාණයකින් ඇල්ලී යන ආකාරය අපි පහුගිය දවස් දිගටම විස්තර කළා. එහෙමයි. ඊළඟට විවෘත සංවාද වලට ආරාධනා කළා. එහෙමයි. මේ පිරිසුදු තේරවාද දහම ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙල කරමු කියන එක. එහෙමයි. ඊළඟට මේ රටේ දේශීයත්වයේ වෙනින් දේශදත්වයේ හිතේ තියෙන අය සකල් කරනවා. ඒකත් අර මූලධර්මවාදයට එරෙහිව සකල් කිරීමක් තමයි. එතකොට භික්ෂුන් වහන්සේලාට හා බෞද්ධයන්ට සිදු වී තිබෙනවාද බෞද්ධයන් කියලා ගැනීමේ ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාවක්. දැන් මට හිතෙන්නේ අපේ හැමෝටනේ දැන් අපි පහුගිය විනාඩි කිහිපෙදී කතා කළානේ ලෝකයේත් එක්ක රාජ්‍ය ናයකත්වයන් නැත්නම් දේශපාලකයන් බලාධිකාරී කටයුතු කිරීමේදී අර මේ ඒවට හවු වෙනවා කියලා විදේශිකයන්ගේ කුමන්ත්‍රණ වලට. අපි ඒකට එරෙහිවනේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු විදිහට. එහෙනම් අපිත් හවු වෙලානේ. හවු වෙලා. ඒකයි මම කිව්වේ. දැන් මේ බෞද්ධයෝ ගැන කතා කරන්නේ මම ඒකයි. දැන් ඒතකොට බෞද්ධයන් තුනේ පොත අහුවෙලා නමුත් දන්නේ නැහැ. දන්නේ. එතකොට ඒකට පෝෂණය සැපලා තියෙන්නේ කවුද? අපිමයි. අපිමයි. අපේ මිනිස්සුමයි. එහෙමයි. එතකොට වෙනත් ආගම් පතුරවා දීම සඳහා තමන්ට ලැබෙන ලාභ කීර්ති ප්‍රයෝජන ප්‍රශංසා තාන්නමාන ලාභ ලෝභ සියල්ලක්ම වෙනුවෙන් තමන්ගේ දහම පතුරවා තමන්ගේ පාවා දෙන්න පුළුවන් මිනිහා තමයි ඒ දහම පෝෂණය කරන්නේ. අපේ මිනිස්සුන්ට අපේ ගැමියනට අපේ බෞද්ධයනට ඔබ වහන්සේ පහදලා දෙනකොට මේකේ හානිය මොකද්ද කියලා දැන් සමහරු කියනවානේ ඒ ඕනම ආගමක් අදහන නිදහසක් තියෙනවානේ. අපි ඉතින් ඒ ආගමට ගියාම ඕගලන්ට මොකද? එහෙම නැත්නම් සමහරු කියනවානේ හැම ආගමකම තියෙන්නේ හොඳ දෙයක්. ඒ නිසා කොයි ආගමෙන්ද හොත් එකයි කියලා. බුදුදහමේ මොකද්ද තියෙන විශේෂත්වය? දැන් මෙහිම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ තියෙන පැහැදිලි ප්‍රධානම කාරණේ තමයි දුගතියට යන පළවෙනි මාර්ගය මිත්‍යා දෘෂ්ටිය. ඒතර අපි අපේ මිනිසුන්ට කියලා දෙන්න ඕන අනුකම්පාවෙන් ලෝකයට කියලා දෙන්න ඕන අනුකම්පාවෙන් ඔබ මෙන්න මේ මාර්ගයේ ගමන් කළොත් ඔබ ඒකාන්තයෙන් මරණින් මතු නිරයට යනවා. ඒක ඒකාලාභයක් ඔබට සිද්ධ වෙනවා. ඊළඟට මේ රට ලංකාව කියලා ගත්තොත් මේ රට පැහැදිලිව පිරිසුදුව ප්‍රමුඛතාවය ලබා දී යුත්තේ හැමදාමත් බෞද්ධ ආගම. ඒතුම් බුදුරජාණන් වහන්සේ දේවතාවක් වැඩම කළ නව වාරයක් රජදත්තු සසරට පූජා කරපු රට. එහෙමනම් ඒ තුල අන්‍යාගමීකරණය තුල සහයෝගතාවෙන් කටයුතු කරනවා විනා ඒ මේ සදාචාරාත්මක පිළිවෙලින් ආගම් බෞද්ධයන් බිලිවා ගන්න ආගම් එක නෙවෙයි බෞද්ධයන් බිලි නොගන්නා වූ ආගම් එක සමුදාන්ත කටයුතු කිරීම මිස ඔබ බුදුරජාණන් වහන්සේගේ නිර්මල සාසනය පාවා දීමෙන් ජාතියක් වශයෙන් අපේ ඉතිහාසයටයි පහර දෙන්නේ. ආගමක් වශයෙන් අපේ ඓතිහාසික භාගයටයි පහර දෙන්නේ. ඔබට උරුමයක් ලැබුණා බෞද්ධයන් බවට පත් වෙන්න. ඒ නිසා ඔබ මේ බෞද්ධකම රැකගත යුතුයි. එහෙම නැති වුණොත් ජාතියක් වශයෙන් ඇති වෙන හානියක් ආගමික වශයෙන් ඇති වෙන හානියක් ප්‍රබලයි. මොකද අපිට අපේ ජාතිය පවත්වාගෙන යන ලෝකෙ වෙන රටක් නැහැ. අපේ ආගම පතුරවාගෙන යනත් ලෝකෙ වෙන රටක් නැහැ. තේරවාදී බුදුදහම තියෙන ප්‍රධානම කේන්ද්‍රස්ථානය තමයි ශ්‍රී ලංකාව. ඉතින් මේ தත්ත්වය තේරුම් ගන්න ඔබ අපේ රට අපි මහාභිමානයෙන් කතා කරන්නේ මව කියලා මව පදවියට දාපු අපේ රටට ප්‍රධානම වතුර අපි. අනෙක් පසින් අපේ ජීවිතයේ අපේ ස්වර්ණමය ඉතිහාසය පිළිබඳව මහාභිමානයෙන් කතා කරන අපි ඒ ස්වර්ණමය ඉතිහාසයේ ප්‍රෞಢත්වයට පහර දෙන ප්‍රධානම වතුර අපි. තවත් විදිහට බැලුවොත් එහෙම අපිට මේ ලෝකයේ තිබෙන උතුම්ම දායාදය ධර්ම දායාදය ඒක ලබාගෙන ඒ ධර්ම දායාදයට පහර ගන්න ප්‍රධානම හතුර අපි. ඊටත් එහාට බැලුවාම සසරේ බිය දැකලා සසරෙන් ගැලවෙන්න උත්සාහ කරන්නට ඕන අපි ඒ తත්වය වහගෙන ඒ සසරේ ඇලිලා ගැලිලා විනාශ වෙන්නට අපිට එරෙහිවම කටයුතු කරන ප්‍රධාන හතුර අපි. මේ හතුරා අපිම තමයි බැලුවා. හැබැයි මේක තව එකක් ඇතුළට මතක් කරන්න ඕන පුතා. ඔබ සිහිපත් කළා වගේ මම පහුගිය කාලේ සිහිපත් කළා මට පුළුවන් හැටියට මම කළා. මේ රටේ තවත් බහුතරයක් පුළුවන් හැටියට මේ සඳහා යම්කිසි ඉදිරිපත් වීමකින් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක විය යුතුයි තවදුරටත් ඒක පුළුල් මට්ටමට. ශක්තිමත් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අර සුනාමි ව්‍යසනයේ වෙච්ච වෙලාවේ මිනිස්සු පංගු පෙරු බැලුවේ නැහැ. එහෙමයි.
තමන්ට පුළුවන් හැමදේම පරිත්‍යාග කළා. දැන් මේ වෙලාවේ ඔය අන්‍යාගමීකරණයට මූලධර්මවාදයේ පැතිරීමේ වැඩපිළිවෙලට ග්‍රහණය කරගන්න පහසු වෙලා තියෙන ඉතාමත්ම දිලිඳු කණ්ඩායම්. රැකී ආරක්ෂාවක් නැති ගොවිතැන්පත් පාඩු වෙලා ගිය අසරණ වුණ මිනිස්සු ගන්න තැනට ජීවිතේ පත් වෙච්ච අහිංසක මිනිස්සු සොයාගෙන ඉන්නේ. ඒකට රෝගාබාධ තත්ත්වයක තුනම ඒකට ප්‍රතිකාර කරගන්න ක්‍රමවේදයක් නැතුව ඉන්න වෙලාවේ කවුරු හරි වචනයකින් හරි එතන උදව් කරනවා නම් විශේෂයෙන් මිල මුදලින් වෙනත් බෙහෙත් වලින් නොඑක කාලේ උදව් කරනවා නම් ඒ තැනට ඇදී යන එක ස්වභාවයක්. කුසගින්නේ මිය ඇදෙනට වඩා ආගම කුණක් කමක් නැහැ අපට යමක් ලැබෙනවා නම් කියලා තැනට පැමිණීමේ සාධාරණත්වයට අපි බලන්න ඕන පොඩ්ඩක්. එහෙමනම් අපි මොකද කළේ? ඒ මිනිස්සුන්ට තකරන් වට යනවා ආලුන්ඩට යනවා කිය බණිනේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට විකල්පයක් තියෙනවා. ඒ බෞද්ධයෝ මොකද විකල්පය? අපි බෞද්ධයෝ වරපන්කෝගේ ඇති හැකි අය අපේ නැති බැරි අයට මූලධර්මවාදීන් බෙදනකම් බලයි නැතුව මේ රජයේ ප්‍රධාන අමාත්‍යාංශය තමයි ආගම් කටයුතු ප්‍රධාන අමාත්‍යාංශය. මම දැක්ක මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ ඊයේ පෙරේද දවසක කියනවා අලුත් අවුරුද්දට කලින් හැම ගෙදරකටම විදුලිය අනිවාර්යෙන් තියෙනවා. ඔව්. අන්න ඒ වගේ ඍජු වැඩ පිළිවෙලක් කරනවා හොඳයි. වැඩ පිළිවෙලක් කරනවා නම් එතකොට ආධාර අපි දෙන්නේ නැහැ. දෙන අයකින් ගන්න දෙන්නේ. දෙන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අර අත්තකින් අපි ගිහින් අහුවම ඔයාලට ලැජ්ජ නැද්ද මේ ගේ හදන්න උදව් කරාට නැත්නම් මේ කන්න ටික දුන්නාට ආගමවද ලැජ්ජ නැද්ද? උන් අහන්නෙම අපිට බුද්ධ ධර්ම මොනවද දෙන්නේ? අපි මරණකොට ජීවිතයක සම්පේසන් ජීවිතම්පිය ජීවිතයක කෙනෙකුට ප්‍රියම දේ තමයි තමන්ගේ ජීවිතය. බාහිර දේ තමයි මරණය. අපි නොකා කන්න නැතුව මැරෙන්න හදන වෙලාව අපිට උදව් කළේ අහවල්. ඒ නිසා අපට මේ වෙලාවේ ලෝකෝත්තර සුවය පැත්තක දෙවිච්චාවේ ලෞකික ජීවිතය සම්පූර්ණ කරගන්න අපට යම් පිට ආධාර අවශ්‍යයි. ඒක එපා නම් ඔබ වහන්සේලා ඉදිරිපත් වෙලා ඒක අපිට කරලා දෙන්න ඕන. ඒ නිසා අපේ බෞද්ධයන්ට අපේ බෞද්ධයන් අපේ රටවාසීන්ව උදව් කරන්නට ඕනයි කියන කාරණේ අපේ ආන්දරණාංශ සිහිපත් කරන පමණක් නෙවෙයි ඔය වැරදියට තේරුම් ගන්න එපා. බෞද්ධයෝ මම හිතනවා අනේ පිටු සිටුතුමාම මතක් වෙන්නේ දෙන්න දෙයක් නැතුව කාඩි හොදී බතුයි මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළා. එතුමන් සිටුවරයා නොකා නොබී හිමින් තත්ත්වයට පත් වුණා. හැබැයි බුදුදහම පහවලා දුන්නෙත් නෑ. ඒ නිසා අපි පැත්තකින් ලෞකික සැපත උදෙසා ලෝකෝත්තර දහම් පාවා දෙන්නත් එපා. අනිත් පැත්තෙන් ලෞකික සැපත නැතිකමට ඒ ලෞකික සැපත ලං කරගන්නට සාමාන්‍ය ජීවිතේ තීව්‍ර පීඩාවන් නැති කරගන්නට අපේ මිනිස්සුන්ට උදව් කිරීමේ යුතුයකමකුත් වගකීමකුත් තිබිය යුතුයි කියන කාරණා දෙකම ගැන හොඳට හිතන්න. මේ දෙකම එකතු වුණාට පස්සේ මම හිතන්නේ අපිට ස්වදේශිකත්වයේ තුල නැගී පුළුවන්. දැන් තව කාරණාවක් ඔය එකට එකතු කරොත් හොඳයි. දැන් අපි හිතමුකෝ යම් කිසි ගමකට එනවා මූලධර්මවාදී චින්තනය ඇති 3 දෙනෙක්. ගමේ ගෙවල් තියෙනවා 30. ගෙවල් 10කට උදව් කරලා උපකාර කරලා ඒගොල්ලන්ට ආධ්‍යාත්මික වශයෙන් යම් ශක්තියක් ලබා දෙනවා. තමන්ගේ කායිකව වැරදිලා තියෙන රෝගයට ආධ්‍යාත්මික ප්‍රතික්‍රියාවනේ හරි වැදගත්. ඒක වන් ජීවිතයේ අත්දැකපු දෙයක්. කායිකව ඇති වෙන දැඩි ගිලන් භාව වේවා අධ්‍යාත්මිකව නෑ. මම මේ දෙතෙන් එක තැන් වල ඉඳගෙන උඩ බලා කර ආතපය වකුඩු කරන ඇදකට වෙලා මුලි වෙලා ඉන්නේ නෑ මට නැගිටින්න පුළුවන් කියන. විශ්වාසයේ හිතේ තරහගත්තම ඒකම හොඳ ප්‍රතිශක්තිකරණයක් අර නැගිටලා ඇවිදින්න පුළුවන් යාට. එහෙමයි. තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න පුළුවන්. ශක්තිමත් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔය අන්‍යගම් වලින් දෙදසුව කරනවායි කියන එක වේවා කොයියම් ආගමකින් හෝ දෙදසුව කරනවායි කියන එක බෞද්ධ බලයෙන් දෙදසුව කරනවා කියලා දේව බලයෙන් දෙදසුව කරනවා කියලා කොයියකින් හරි කෙරෙන්නේ ඒ බලයෙන් දෙදසුව කිරු නෙවෙයි කෙරෙන්නේ තමන්ගේ හිතේ ශක්තිය ගතට ආයෝජනය වීමෙන් විශ්වාසය ආයෝජනය වීමෙන් නැති වෙන නිරෝගී භාවය අපි හිතමු අර ගමේ ගෙවල් තුනක එක තැන් වල හිටපුවා නේත්‍ර දැන් ඇවිදීම ඒ අය හම්බෙන අනිත් එක්කනට කියන්නේ නැද්ද මේ මට මෙහෙම උදව් උපකාර වුණා. එකතෙන් වෙලා හිටියා මට කවුරුවත් බැලුවේ නැහැ. මෙන්න මේ අය උදව් උපකාර කරනවා. උඹලට ජීවිතින් හදා ගන්නත් පුළුවන්, නිරෝගී වෙන්නත් පුළුවන්. මෙන්න මේකට එකතු වෙලා කියලා අර ගමට ගිය 3 දෙනා. ගමින් සුවපත් වුණා තව 3 දෙනෙක්. ඒ 3 දෙනා කොන්ත්‍රාත් එක වාර ගන්නවා මේ ගමම මම කොහොම හරි හරව ගන්නවා මේ ආගම. බුද්ධ ආගමෙන් ගලව ගන්නවා. අන්න ඒ වගේ අර පරාදීන තත්ත්ව, මිලේච්ඡ තත්ත්ව, හීන හැඟීම් වලින් අපේ මිනිස්සු යුක්තයි කියන කාරණාවක් මතක තියාගන්න. මොකද මේක එක්කෙනෙකුට දෙන්නෙකුට 3 දෙනෙකුට විදේශිකයෙක් වෙන්න කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ජාලයක් නේ. ජාලයක්. අර මම කියන්නේ දැන් මේ බුදුදහම විනාශ කිරීම සඳහා මේ යකඩය විනාශ වෙන්නේ යකඩේම හැදෙන බලකඩයක් වගේ. අපේ රට තුළම තමයි, අපේ රට තුළින්ම තමයි මේ
ආගම ජාතිය සියල්ලම දැනසීමේ කාර්යය සිද්ධ වෙන්නේ සැනසීමේ කාර්යය සිද්ධ වෙන්නේ. හොඳයි. බුදුරජාණන් වහන්සේ නිසාම වෙන්නට ඇති දේශනා කරන්නට ඇති තමන් වහන්සේගේ උතුම් වූ මේ ශාසනය කවදා හරි පිරිහෙන්නට ඒ තුලම හටගන්නා වූ යම් යම් කාරණා හේතු වෙනවායි කෙරේ තුල සිටින්නා වූ ඇතැම් විට කටයුතු කරන්නා වූ භික්ෂුන් වහන්සේලා හේතු වෙනවා කියලා. ඒ වගේ මේක අපේ බෞද්ධයන් අතරින්ම ගෙනල්ලා මතු කරලා විනාශ කරන්නට පෙරමෙන අවස්ථාවක් එන්න පුළුවන්. සහ අනෙක් පස්සේ මම ටිකක් සිහිපත් කරන්නට ඕන මේ විනාඩි කිහිපයකදී අපිට සමුගන්න අද වැඩසටහනේ මේක මේ අර ඔබ වහන්සේ කිව්වා වගේ ආත්ම ශක්තිය විශ්වාසය මත ගොඩනැගුණු ශක්තියක් මේ ගොඩනැගෙන්නේ. ඒට කදිම ප්‍රත්‍යක්ෂ පිළිතුර ඔබ වහන්සේ. ඔබ වහන්සේ අසනීප වෙන හැම මොහොතකම ස්වාධීනව නැගී සිටින ධර්මයේ ශක්තිය මේ ඔබ වහන්සේ තුල බුදුදහම කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අඛණ්ඩ අවිචින්න මහා මේක මහා ශක්තියක් කියලා ගොඩනැගෙන ඔබ වහන්සේට මහා බලයක්. මම ඒක දකිනවා. ධර්ම දේශනා කරන විට අසනීප තත්ත්වයක් නැතිවීම හරහාම දකිනවා. ඉතින් මේක අපි අපිට ආයෝජනය කරගනිමු. අපේ ජීවිතයට ආයෝජනය කරගනිමු. මේ බෞද්ධ දර්ශනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ ධර්මයේ තුල ශ්‍රී සද්ධර්මයේ තුල තිබෙන බලය ශක්තිය සැකහිතන්න එපා. ඒ තුලත් ඔබ ගොඩනැගුණොත් එimhe ඔබට සුව ශාන්තිය රැකවරණයේ ආශිර්වාදය හැම දෙයක්ම ලැබේවි. හාමුදුරනේ අපිට අද වැඩසටහනෙන් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ අපි පුණ්‍ය අනුමෝදනා වෙතන මේ කෙටි මොහොතේ යොමු වෙමු. පින්නති ඔබ හැමදෙනා නිරතුරුව සම්බුද්ධ ශාසනයගේ චිරජීවනයේ වෙනුවෙන් චිරස්ථිතිය වෙනුවෙන් ස්ථාපනය වෙනුවෙන් කැපකරන කැපවීමේ ප්‍රමාණය මේ වෙලාවේ සිහිපත් කරගෙන මා ඔබ හැමට ප්‍රාර්ථනා කරනවා සමස්තයක් දෙගත්තම ඉච්ඡිතං පත්තිතං තුයම් ඔබ යමක් කැමති වෙනවද ඔබ යමක් ජීවිතේ ප්‍රාර්ථනා කරනවද ඒ ප්‍රාර්ථනාව පෞද්ගලික එකක් වෙන්නත් පුළුවන් පෞල් සංස්ථාව හා සම්බන්ධ එකක් වෙන්නත් පුළුවන් රට සම්බන්ධ එකක් වෙන්නත් පුළුවන් ඒ ඕනෑම ප්‍රාර්ථනාවක් වේවා මේ පුණ්‍ය ශක්තිය අනුභව බලයි ඉච්ඡිතං පත්තිතං තුයම් කිප්පමේව සමිජ්ජතු ඉක්මනින් ඉෂ්ට සිද්ධ වේවා මොකක් වගේද පුරපෝදාට වැඩෙන සඳවාල් අද දවසේ අපට සිව්පසෙන් උපස්ථාන කිරීමට එළඹෙමින් අප උපකාර කළ පින්නතුන්ලාට පින් දීමටයි සූදානම් වෙන්නේ ඒක කෙටි වෙලාවක් තුළ ටීජී නන්දාවති පින්වත් මහත්මිය අංක 524 5 වේරහැර බොරලස්තුමේ සිට රුපියල් 1,50,000ක් අපට යොමු කොට තිබෙනවා මා සමග කතා කරලා සිපත් කළ අපේ හැමදෙර මේකින් එක කොටසක් දානමාන ආදී සඳහා තව කොටසක් මෙන්න මේ මුදල සෑවලු නිර්මාණය කරගන්නට මේ අනිත් කොටස ඔබ වහන්සේගේ ප්‍රතිකාර කටයුතු වලට උපකාරයක් සඳහා ඒ විදිහට ඒ වඩපැන වෙන් කරමින් ඒ කොටස් වලට ආයෝජනය කරන බව ප්‍රීතියෙන් සිහිපත් කරමින් පින්වත් අම්මේ 2021 පෙබරවාරි මාසේ 9 වෙනි දිනට 78 වෙනි ජන්මදිනය යෙදී තිබෙන බැවින් ඔබතුමියට විශේෂයෙන් ආශිර්වාද කරනවා ඒ සඳහා දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැරසෙන්නට මේ උතුම් පින්කමත් බලවත් ආශිර්වාදයක්ම වේවා කියා එවැගේම මට දේශකයන් වහන්සේට ආශිර්වාද ලබා දීමට ධර්ම අවබෝධය ලබා ගන්න නික්මන් භවයක සතර ගමන කෙටි කර ගන්නත් ලැබේවා කියා මේ ඔබ ප්‍රාර්ථනා කරලා තියෙනවා ඒ පැතුමත් පෙරදරි කර සිතකින් ගෞරවනීය සියලුම ලක්වැසි ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමින් මේ අත්භවයේම උතුම් වූ මහරහත් පදවි හිමි වේවා කියන තිරාදිෂ්ඨානයෙන් තමයි ඒ උතුම් වූ බරපැර කැපකලේ මේ පූජා භූමියේ විවිධ කටයුතු වෙනුවෙන් ඒ සඳහා නැවත නැවතත් පින් දෙමින් එච්.එස්. කල්දේරා පින්වත් මහත්මයා පద్මා සමන්වලි රික්වස්ටිං පින්වත් මහත්මිය අංක 218 අලුත්ම පාර බතුගම සිට රුපියල් 50,000ක් පිරිනමනු ලැබුවා මේ උතුම් පුණ්‍ය අනුමෝදනාවගේ ශක්තිය වසර 101ක් ආජීවිත 2020 නොවැම්බර් මාස 4 වෙනි දින මියගිය WD ඇස්ලින් නෝනා සෙනෙහබර මෑණියන්ගේ පෙබරවාරි මාසයේ 4 වෙනි දිනයේදී තිබුණු තෙමස් පූර්ණ පින්කම වෙනුවෙනුයි අද මේ 7 වෙනි දින පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ මේකේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් ගෞරවනීය විශ්වාමින්දයන් වහන්සේලාටත් මටත් සෙත්සුව ප්‍රාර්ථනා කරන්නටත් ඔබ දෙපළ අධිෂ්ඨාන කොට තිබෙනවා විශේෂයෙන් පద్මා සමන්වලී පින්වත් මහත්මියගේ පවතින රෝගාබාධ තත්ත්වයේ සුවපත් වෙන්න මා පෞද්ගලිකව මේ වෙලාවේ අධිෂ්ඨාන කරනවා ලෝකයේ සිත සාන්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම විශ්‍රාමික ගුරු මාතාවක් වශයෙන් කටයුතු කරන ප්‍රේමාතේ වඩක් පෙරම පින්වත් මෑණියන් අංක 191 දෙකෙන් එක නිල්මිලි මාවත බටුවත් රාගෝ සිට රුපියල් 50,000ක් සෑමලු නිර්මාණය වෙනුවෙන් කැප කරමින් ඒ උතුම් පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේට වසරකට පෙර මේගේ සෙනෙහබර මෑණියන්ට නිර්මිලි දිසානායක දියණියට මාටින් තෙවරක් පෙරම පියාට ඇල්බර්ට් වීරසිංහ මාමාට කරුණාවතී වීරසිංහ පුංචි අම්මාට
සමාන පින් අනුමෝදන් කරන්නත් සෝදිවත් හැමතින් දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත් ආරාධනා කොට තිබෙනවා. ඒ වගේම කේ සුනන්දා වීරවර්ධන මහත්මයන් කහතර ජයම් බප්ත උඹුලුවාලා වේසිතු පෙර 40 සක්සය මොළදුමාන් කැපකොට දෑවසරකට පෙර මියගිය දිංගිරි අම්මා බෑනියන් වසර 2කට පෙර මියගිය ගුණතිලක පියාණන් වසර 3කට පෙර මියගිය ගුණතිලක අප්පුහාමි පියාණන් සෝමාවතී මෑණියන් පුංචි සිඤ්ඤෝ පියාණන් කියන මේ මව්පිය පදවිහි පිහිටා කරුකටයුතු පින් අනුමෝදන් කොට හැමත පින් දෙමින් මියගිය සියලු ඥාතීන්ට පොදුවේ පින් අනුමෝදන් කරට අපේක්ෂා කළා. සුනන්දා වීරවර්ධන මෑණියන් ඔබතුමීටත් ඒ අමා නිවන පිණිස මේ පින පාරමිතා වේවා. දීපිකා විජේ බණ්ඩාර පින්වත් මහත්මිය අංක 836 ප්‍රගති මාවත සම්මන්නාපුර තමුත්තේගොල්ල ප්‍රතිශ 5000 කබරපණක් සෑබල නිර්මාණ විදී යොදවා මට ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම මෙච්චර වික්‍රමසිංහ සෙනෙහවර ස්වාමීන් පුත්‍රයාණන්ගේ 63 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නට දයාබර ස්වාමීන් වහන්සේ ඔබතුමිය කටයුතු කළා. ඒ ආශිර්වාද අපද එක්ක පිරිනවෙන් කේ ඉන්ද්‍රා මාළි මහත්මිය අංක 100 වැකන්ද පාර හෝමාගොත් රුපියල් 25000 කබරපණ වෙනුඳු ඔන්නේ අනුමೋದනා කරමින් මීට තෙවසරකට පෙර මියගේ WD යසෝහම් සෙනෙහවර මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත් ඉන්ද්‍රා මාළි වන ඔබතුමියගේ 53 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නත් අපේක්ෂා කරනවා. ඒ සියලු බලාපොරොත්තු සුජීවත් අජීවත් හැමතෙම ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාටම අමා නිවනෙහි සැනසීම දක්වා යන ගමනට රන් පියවිල්ලක්ම වේවා කියලා සාදු සාදු සාදු. එහෙමනම් අපි අද මේ දෙපාමුලෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔබ මේ පුණ්‍ය ආයතනයේ මේ විහාරස්ථානයේ දුරකථන අංක ලියා ගන්න 07 14 222 844. ඒ වගේම 07 13 14 625 දුරකථන අංකයේ ඔබේ මේ උතුම් කටයුතු වලට දායක වීම උදෙසා යොදා ගන්නට කතා කරන්නට පුළුවන්. ඒ ආරාධනාවක් කරමින් අද වැඩසටහන වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම ආවදාළ පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නැවත ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනෙන් සමුගන්න වෙන්නේ පාමුලෙන් සමුගන්න රාත්‍රී 7ට සිද්දේ තසුපෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.